හොඳයි එහෙනම් අපේ බාහිර උපාධිචයේ කම්පාසන ඉංග්‍රීසි අනිවාර්ය ඉංග්‍රීසි විෂය සඳහා ආරම්භ කරපු විශිෂ්ට දේශනයේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක අපි පසුගිය සතියේ සෙනසුරාදා මේ වෙලාවටම පැවැත්වුවා. එhmenan ඉගෙනීම සඳහා යොමු වන පළමු දවස අද දවසේ සිට අපි අපේ දේශනය පවත්වාගෙන යමු. ඔබගේ සිලබස් එකට අනුගතව 2018 අයට සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. ඉන්න අය දැනයි සිටින කමක් නැහැ. ඔබට අමතක දැක්වීම සඳහා මේ වෙද්දි 2018 දක්වා රිපීට් ඇතුළුව 2018 දක්වා එක්සෑම්ස් දාලා තියෙනවා මේ මාස 11 වෙනි දින. ඒ අය සඳහා අපි විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඔබ ඒ ගැන දැනුවත් ඇති. නමුත් මේ සම්මන්ත්‍රණයට 2019 සහ 2020 ලියාපදිංචි අය සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මෙම පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පන්තිය තුල ඔබට පුළුවන් ඔබගේ විභාගයට සෝදානම් වන්න. ඒතර මේක තුල අපි තියරි කොටස් ටික ඔබගේ සිලබස් එකට අනුගතව උගන්වලා සම්පූර්ණයෙන්ම ඔබගේ සිලබස් එක මූලික කරගෙන උගන්වන්නේ. සිලබස් එකට අනුගත කරගෙන තියරි කොටස් ටික අපි සාකච්ඡා කරලා ඒ ඔස්සේ ඔබේ ලිවීම හදලා ඒ වගේම පාස් පේපර් සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබටත් විභාගය සම්බන්ධ විභාගයේ කිට්ටු වෙන අවස්ථාවේ මෙවැනි සම්මන්ත්‍රණ මාලාවක් අපි ඔබටත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙතන සමහරක් විට ඇති දැන් අපේ පරණ අය 2015 14 වගේ පරණ අය උපාධි සම්පන්න නොවුන අය ඇති. ඒ වගේම 2017 ඉන්න පුළුවන් 18 ඉන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් දැනට 2019 සහ 20 මුල් කරගෙන තමයි අපිට පන්තිය පවත්වන්න වෙන්නේ. මොකද 11 වෙනිදා විභාගයක් වැටෙනවා 2018 සහ 18ට පෙර රිපීට් අය සඳහා. හොඳයි එහෙනම් අද දවසේ මම අපේ පළමු පාඩමෙන් ආරම්භ කරනවා the simple past tense. මම ඉතාමත්ම සරලව ඔබට දැනුම් තේරෙන විදියට බොහොම සරලව මෙම පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ටොපික් එක දාන්න the simple past tense. අපි දන්නවා simple කියලා කියන්නේ මොකක්ද? සරල කියන අදහස. past කියලා කියන්නේ මොකක්ද? අතීත කියන අදහස. එමනම් tense කියනවා කාලය හෙවත් වාක්‍ය කියන අදහස. හොඳයි. ඔබට එන ගැටලු ප්‍රශ්න සියල්ල මට මැසේජ් කරන්න. ඉදිරියේදී දැන් අපේ ලියාපදිංචිය සහ ලියාපදිංචි නොවුන අය සියලු දෙනා මේ පන්තියේ මේ මොහොත තුල ඉන්නවා. ඒ නිසා මේ ලියාපදිංචියෙන් පසු මම මයික් ඔන් කරලා ඔබට මයික් ඔස්සේ කතා කරන්න අවස්ථාව හදලා දෙන්නම්. දැනට ඔබට මැසේජ් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. කැලණි අය මෙතන ඉන්නවා, රුහුණ ඉන්නවා, රජරට ඉන්නවා, හැම යුනිවර්සිටි එකකම මෙතන ඉන්නවා. ඒ වගේම මෙතන වැඩිපුරම ඉන්නේ ජපුර, ඒ වගේම කැලණිය. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. කැලණිය ජපුර මං ගිය සතියේ පැහැදිලි කරා. ඔබ යම් හේතුවක් මත ගිය සතියේ ආවේ නැත්නම් බලන්න අපේ රෙකෝඩින් එක තියෙනවා පසුගිය සතියේ. අදත් අපි ඒක ගෲප් එකට එවන්නම්. ඒ රෙකෝඩින් එක බලන්න ඔබට අවබෝධයක් ගන්න පුළුවන්. ඔබ මොන විශ්වවිද්‍යාලේ හිටියා ගැටලුවක් නැහැ. ග්‍රැමර් සිලබස් එකයි. ග්‍රැමර් සිලබස් එක අපි කතා කරලා පේපර්ස් වලදී කැලණිය, රුහුණ, ජපුර ඒ ආදී වශයෙන් වෙන අපි පේපර්ස් කතා කිරීම කරනවා. හොඳයි. ටොපික් එක දාගන්න the simple past tense සරල අතීත කාලය කියලා ටොපික් එක දාගන්න. the simple past tense සරල අතීත කාලය. simple past tense සරල අතීත කාලය. දැන් අපි දන්නවා simple කියලා කියන්නේ සරල කියන අදහස. සරල simple. දැන් ඒක හරිය simple වැඩක්. ඒක හරිය ලේසි වැඩක්. ඒක හරිය සරල වැඩක්. අන simple. ඒතර past කියලා කියනවා අතීත කියන අදහස. එහෙමනම් tense කියලා කියනවා කාලය හෙවත් වාක්‍ය කියන අදහස. එහෙමනම් simple past tense සරල අතීත කාලේ. දැන් ඔබ දන්නවා ඇති ඔබගේ සිලබස් එකේ මම සිලබස් එක ගෲප් එකකට දැම්ම ලැබෙන්නේ නැති. මම කිව්වා කම්පෙයාර් කරලා බලන්න ඔබගේ සිලබස් අනුව මෙතන පාලි බෞද්ධ එකේ සමාජික සමාජිකාවන් ඉන්නවා. ඕපන් විවෘත වෙන විවෘත විශ්වවිද්‍යාලයේ ඕපන් යුනිවර්සිටි එකේ අය ඉන්නවා. ජපුරෙන් කැලණි මේ හැමතැනින්ම රුහුණේ රජරට මේ හැමතැනින්ම මේ පන්තියේ මේ මොහොත තුල ඉන්නවා. ගිය සතියේ මම දැනුවත් කරපු විදියට. ඒ නිසාම බලන්න ඔබගේ සිලබස් වල මේ ආකෘතිය තමයි තියෙන්නේ. මේ සිලබස් එකම තමයි තියෙන්නේ.
යම් පුංචි වෙනස්කම් තියෙනවා. මේකේ ලොකුම වෙනස වෙන්නේ papers වල. ඒ papers වෙනස්කම් මම වෙන වෙනම කතා කරන්නම්. එhmenan අද දවසේ තුල ඔබට අදාළ grammar කොටස් උගන්වන්න පටන් ගන්නවා. අපේ මේ පන්තියට ලියාපදිංචි විය යුතු ආකාරය අපි ඔබට දැනුවත් කරලා ඇති. කණ්ඩායම් වලට නැවත අපි දැනුවත් කරන්නම්. අලුත්ම සමාජිකයෝ ඉන්නවා නම් මේ දේශනේ අතරතුර මේ Zoom එකට අපි ලබා දෙනවා දේශනේ ලින්ක් ලබා දෙනවා. WhatsApp කණ්ඩායම් වල ලින්ක් ලබා දෙනවා. ඒ ලින්ක් එක ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා WhatsApp කණ්ඩායම සමග අපිට එකතු වෙන්න සහ ලියාපදිංචි කටයුතු ඔබට සිදු කරන්න. ලබන සතියේ සෙනසුරාදා දක්වා කාලය තියෙනවා. ලබන සතියේ සෙනසුරාදා දේශනයට පෙර ඔබට ලියාපදිංචි වෙලා පන්ති සමග ස්ථාවරව එකතු වෙන්න, ඒ ස්ථාවර පන්ති සමග සම්බන්ධ වෙන්න ඔබට හැකියාව ලැබෙනවා. හොඳයි. සරල අතීත කාලය. මෙතන කියනවා the simple past tense which is using the past form of the verb by presenting the past action here. Simple past tense කියලා කියන්නේ ක්‍රියාපදයේ past form එක අතීතයේ භාවිතා කරලා අතීත ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන වාක්‍ය රටාවක් කියන්නේ. මෙච්චර අවශ්‍ය නැහැ. අපි නිකන් සරලව බැලුවොත් simple past tense එහෙම නැත්නම් සරල අතීතය කියලා කියන්නේ වර්තමානයට පෙර උදා වෙන තිබ්බ කාලය. දැන් අපි මේ ඉන්න වර්තමාන කාලේ මේ දැන් අපි ඉගෙන ගන්න මේ අපි ගත කරන්නේ වර්තමාන. දැන් අපි මේ පන්තිය පටන් අරගෙන ඉවරයි. මේ දේශනේ ආරම්භ කරලා ඉවරයි. එතකොට අපිට කියන්න පුළුවන් පන්තිය පටන් ගත්තා කියලා. පන්තිය පටන් ගත්තා. අපි ඉගෙන ගත්තා. මම ලිව්වා. මම ගියා. ඒගොල්ලෝ ආවා. බලන්නකෝ. ආවා. ගියා. කෑවා. දැක්කා. කතා කළා. නිදාගත්තා. බැලුවා. මේ විදිහට අපිට අතීතය හා සම්බන්ධ වන අදහස් භාවිතා කරනවා. අතීතය හා සම්බන්ධ වන අදහස්. අතීත කාලය හා සම්බන්ධ වෙන අදහස්. අන්න ඒක තමයි simple past tense කියලා කියන්නේ. ඒතර මේ past tense වලගේ අවශ්‍යතාවය තමයි ඔබ මොන විශ්වවිද්‍යාලේ හිටියත් එකක් තමයි his and පුරවන පිළිඳ blanks විදියට grammar ප්‍රශ්නයක් ලැබෙයි past tense වල. එකක් ලැබෙයි past tense ඇතුළත් කරලා තවත් tenses එහෙම දාලා ලැබෙයි. එකක් ලැබෙයි past tense වලින්. අනිත් එක තමයි past tense වල අනිවාර්යම අවශ්‍ය කරන ලිවීම සඳහා දැන් විශ්වවිද්‍යාල JQ අනිවාර්ය ඉංග්‍රීසි පේපර් වල ඔබට හම්බ වෙනවා රචනාවක් ලියන්න, ස්ටෝරි එකක් ලියන්න, පැරග්‍රාෆ් එකක් ලියන්න, ලෙටර් එකක් ලියන්න. ඇතැම් විශ්වවිද්‍යාලවල notes and notes ලියන්න, chart ලියන්න. මේ හැම දෙයකම අවශ්‍යම වාක්‍ය රටාවක් තමයි simple past tense කියන්නේ. යම් හේතුවකින් ඔබට මේක බැරි නම් ඔබ පේපර් එක ලියනවට වඩා හොඳයි නොලිය ඉන්නේ. මොකද ඒ තරමටම simple past tense කියන්නේ අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය වන අපිට අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවක්. එhmenan අන්නේ simple past tense එක අන්නේ සරල අතීත කාලය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් හොඳට බලන්න මෙතන මම ක්‍රියාපද කිහිපයක් ඔබට ලබා දීලා තියෙනවා. ක්‍රියාපද කිහිපයක් ලබා දීලා. මෙතන තියෙනවා go කියන ක්‍රියාපද. ඊළඟට මෙතන ඔබට හම්බ වෙනවා go එකේ අතීතය එහෙමත් නැත්නම් when කියන ක්‍රියාපදය. when එක. ඊළඟට බලන්න come කියන ක්‍රියාපදය එයාගේ අතීතයේ තියෙනවා came කියන ක්‍රියාපදය. ඊළඟට cut එක එයාගේ අතීතයේ තියෙනවා cut කියන ක්‍රියාපදය. මෙතනම වැදගත් වෙන්නේ හොඳට බලන්න go කියන්නේ යනවා කියන ක්‍රියාපද. මම බොහොම සරලව කියලා දෙන්නේ. ඒ නිසා ඔබගේ මූලික දැනුම පිළිබඳ කිසිම ගැටලුවක් තියාගන්න එපා. හැබැයි ඔබ ගිය සතියේ පන්ති ආපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පසුගිය සතියේ රෙකෝඩින් එක බලන්න. අනිවාර්යෙන්ම බලන්න ඔබට වැදගත් වෙනවා පසුගිය සතියේ දේශනේ. අඩුම තරමේ ස්කිප් කරලා අන්තිම කොටස හරි බලන්න. එතකොට go කියන්නේ යනවා කියන අදහස. මේ යනවා කියන අදහසම අතීත වුණාම යා කියලා හැදෙනවා. අදහසම අතීත වුණාම දෙකේ ගියා කියලා හැදෙනවා. ඒතර යනවා ගියා. ඔසම බේස් නේද? ගියා. දැන් come කියන්නේ එනවා වුණා. ආවා කියන එනවා සහ ආවා. come came. මෙතන cut එක කපනවා කියන අදහස තියෙනවා. කපනවා කියන අදහස මෙතන cut එකේ තියෙනවා කැපුවා කියන අදහස. කැපුවා කියන අදහස.
දැන් ඇත්තටම අපිට මෙතන වැදගත්ම වෙන්නේ මොකක්ද දන්නවද? වැදගත්ම දේ තමයි හොඳට බලන්න go කියන ක්‍රියාපදය අතීත වෙද්දී ස්පෙලිං වෙනස් නේද වෙන්නේ හඳුන ගන්න පුළුවන්. come එක අතීත වෙද්දී ස්පෙලිං වෙනස් came හඳුන ගන්න පුළුවන්. හැබැයි cut එක අතීත වෙද්දී cut එකම තමයි වෙනස් වෙලා නැහැ. එතකොට කොහොමද මෙයාව හඳුනගන්නේ? ඒ හඳුන ගන්න විදියත් මම තව ටිකක් පහළට යද්දී ඔබට කියලා දෙන්නම්. මට මෙතෙන්දි මතක් කරන්න අවශ්‍ය උනේ සමහර ක්‍රියාපද තියෙනවා ඒවා වර්තමානයේ සහ අතීතයේ වෙනස්. ඒතර හඳුන ගන්න පුළුවන් දැන් go දැක ගමන් යනවා when දැක ගමන් ඒක ගියා. වර්තමානයේ සහ අතීතයේ අතර යම් වෙනසක් තියෙනවා. පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. හැබැයි සමහර ක්‍රියාපද තියෙනවා ඒ ක්‍රියාපදවල වර්තමානයේ සහ අතීතයේ ස්පෙලිං වශයෙන් ගත්තොත් සමානයි. ස්පෙලිං වශයෙන් සමානයි. එතකොට අපිට මේක ටිකක් හඳුන ගන්න අමාරුයි. නමුත් වර්තමානය සහ අතීතය හඳුන ගන්න විදිහ මම මේ පාඩම අතරතුර ඔබට පැහැදිලිව කියලා දෙන්නම්. හොඳයි. එහෙමනම් මේ පැහැදිලි කිරීමක් චුට්ටක් දැම්මත් කමක් නැහැ. The simple past tense which is using the past form of the verb by presenting the past action කියන එක ලියුවට කමක් නැහැ. අවශ්‍ය නම් ඔය ක්‍රියාපද ටිකක් දාගන්න. මෙතන ඇති සිංහල අදහසක් සිංහල පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මම පොඩි සටහනක් දෙන්නම් මේක ලියා ගන්න. මේක හැමෝම ලියන්න එපා. අර සිංහල සටහනක් අවශ්‍යයි කියලා හිතන කෙනෙක් ඉන්නව නම් විතරයි මේ සටහන ලියන්න. නැතුව හැමෝම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලියන්න ස්ටාර් මාක් එකක් දාලා අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීමට අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිත. නැවත ස්ථා එකක් දාලා ලියන්න. මෙහිදී ක්‍රියාපදවල අතීත අවස්ථාව. මෙහිදී ක්‍රියාපදවල අතීත අවස්ථාව භාවිතා කළ යුතුය. මෙහිදී ක්‍රියාපදවල අතීත අවස්ථාව verb එකේ අතීතයේ ක්‍රියාපදවල අතීත අවස්ථාව භාවිතා කළ යුතුය. ඒ කියන්නේ verb එකේ අතීතය භාවිතා කරන්න කියන එක තමයි උතන ඔය අදහස් කළේ. දැන් එතකොට මේ go එක ගන්න එපා කියන එක කිව්වේ. went එක ගන්න. come එක ගන්න එපා came එක ගන්න. මේ cut එක ගන්න එපා අර එහා පැත්තේ cut එක ගන්න කියන එක කිව්වේ. ඒ කියන්නේ verb එකේ කවද ගන්නෙ? අතීත අවස්ථාව ගන්න ඕන අපි past tense වලද. හොඳයි. මේ දක්වා තියෙන දෙයක් නොලියගත්තු දෙයක් තියෙනවා ලියා ගන්න පොඩි සටහනක් දාගන්න පැහැදිලිව. හරි. දැන් ඔබට මම ගිය සතියේ දුන්න නේද? subject කියන්නේ කවුද? verb කියන්නේ කවුද? object කියන්නේ කවුද කියන එක. එතකොට මම කිව්වා සිංහලෙන් අපි වාක්‍යයක් හදද්දී ඒ වාක්‍යයේ subject එක මුලටත් object එක මැදටත් verb එක අවසානයටත් තියෙනවා කියලා. එතකොට දැන් මම ගිය සතියේම කිව්වා නමුත් මේ වාක්‍යයේ ඉංග්‍රීසි ස්වරූපයට හරවද්දී මැද තියෙන object එක වාක්‍යය අගටත් අග තියෙන verb එක වාක්‍යයේ මැදටත් දෙන්න ඕන කියලා යන වාක්‍යයට තව හදාගත්තා subject verb අපි වාක්‍ය හරි එහෙනම් past tense වලදී හරි දැන් ඔබට මාව ඇහෙනවා දැන් ඇහෙනවා හරි එහෙනම් past tense වලදී අපි ක්‍රියාපදයේ අතීත අවස්ථාව භාවිත කරනවා past tense වලදී verb එකේ නැත්නම් past tense වලදී ක්‍රියාපදයේ
අතීත අවස්ථාව අපි භාවිතා කරන්න ඕන past tense වලදී අතීත අවස්ථාව. දැන් එතකොට අපි වාක්‍ය රටාවක් සාකච්ඡා කළා ගිය සතියේ. මම මේ වාක්‍ය රටාව අතීත කාලයට ගැලපෙන්න දැන් හැදුවොත් ගිය සතියේ අපි සාකච්ඡා කරපු වාක්‍ය රටාව අතීත කාලයට ගැලපෙන්න හැදුවොත් අපිට පුළුවන් subject verb object ගන්න. හැබැයි අතීත කාලේදී මම ඔබේ සටහනට දුන්නා ක්‍රියාපදයේ අතීත වෙන්න ඕන. go එක ගන්න බෑ. went එක ගන්න ඕන. come එක ගන්න බෑ. came එක ගන්න ඕන. right එක ගන්න බෑ. wrote එක ගන්න ඕන කියලා verb එක අතීත වෙන්න ඕන කියලා මම කිව්වා. ඒ නිසා මෙතන verb එක ගාව මම ලියනවා past කියලා. අතීතයි. ඒක වරහන් ඇතුලේ දාන්න. එහෙනම් මෙන්න මේ වාක්‍ය රටාව තමයි අපි simple past tense එකේදී වාක්‍ය සෑදීම සඳහා භාවිතා කරන්නේ. මෙන්න මේ වාක්‍ය රටාව subject එකයි verb එකේ past එකයි object එකයි. subject එකයි verb එකේ past එකයි object එකයි past කෙනෙක් යටින් ලිව්වත් කමක් නැහැ උඩට ගන්න නැතුව යටින් ලිවන වඩාත් හොඳයි මට ඉඩමදි වෙන නිසා මම උඩින් ලිව්වේ. එහෙනම් මෙන්න මේ වාක්‍ය රටාව ලියන්න. subject verb past object. මෙයාගෙන් තමයි අපි වාක්‍ය හදාන්නේ subject verb past object. ඒ වාක්‍ය රටාව පැහැදිලිව ලියන්න. මෙහා තමයි මූලික වෙන්නේ. මම හැම සටහනකටම හැම පාඩමකටම කෙටි ක්‍රමයක් දෙනවා. ඔබ සාමාන්‍ය පන්තිවල ඉගෙන ගත්ත රටාවට වඩා වෙනස් ක්‍රමයකට මම උගන්වන්නේ. මේ ක්‍රමයේ විශේෂත්වය තමයි ඔබට මේක භාවිතා කරන්න ඉතාමත්ම පහසුයි. හසුරවන්න මේ ලැන්ග්වේජ් එක ඉතාමත්ම පහසුයි. ඒ විතරක් නෙමෙයි ඔබට පහසුවෙන් බොහොම ලේසියෙන් මේක භාවිතා කරන්නත් පුළුවන් මතක තියාගන්නත් පුළුවන්. ඒ නිසා හැම වාක්‍ය රටාවකටම මම ඔබට ස්ථාවර ෆෝමැට් එකක් දෙනවා. එතන මේ වාක්‍ය රටාව තුළ ඔබට මේක ලියන්න පුළුවන්. දැන් ඔබ ගන්න subject එකයි verb එකේ past එකයි object එකයි කියන රටාව ලියන්න. එතන මතක තියාගන්න simple past tense නම් ඔබ මෙන්න මේ වාක්‍ය රටාව මතකයේ තියෙනවා. එතන present tense නම් එයාට ගැලපෙන එකක් මම දෙනවා. continuous නම් perfect නම් ඒ වාක්‍ය රටාවට ගැලපෙන format එකක් මම දෙනවා. එතන ඔබගේ මතකයේ තියෙන format එක එතන වරදින් නැතුව ලියන්න පුළුවන්. දැන් ගොඩක් අයට වෙලා තියෙන වාක්‍ය අවශ්‍ය විදිහට ගලපන්න බෑ. මුලට එන්න ඕන එක මැදට දානවා, මැදට එන්න ඕන අගට දානවා, අග එක මුලට දානවා, මාරු වෙනවා. එහෙම මාරු වුණාම විභාගය තුල අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. අපි ලියන වාක්‍ය ව්‍යාකරණ වරදිනවා. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මම වාක්‍යයට අදාළ වාක්‍ය රටාවක්, වාක්‍යයට අදාළ ෆෝමැට් එකක් ඔබට ලබා දෙනවා. ඒ ෆෝමැට් එක පාඩම් කරගන්න. එහෙමනම් අද සිට the simple past tense කිව්වොත් ඔබේ මතකයට එන්නේ subject එකයි verb එකේ past එකයි object එකයි කියන format එක පමණයි. subject එකයි verb එකේ past එකයි object එකයි කියන format එක පමණයි ඔබේ මතකයට එන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි format එක පැහැදිලිව දාන්න subject verb past object කර්තෘ ක්‍රියාවේ අතීතය ආ. ඒ වාක්‍යයට තමයි අපි past tense වල වාක්‍ය නිර්මාණය කිරීම සිදු කරන්නේ. දැන් බලමු අපි සරල වාක්‍යයක් හදලා. මම බොහොම සරල වාක්‍යයක් හදන්නම් ලේසි වාක්‍යයක්. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියන එක හදන්න යන්න. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ බලන්නකෝ. සබ්ජෙක්ට් එක මොකක්ද? අපි. අපි කියන්නේ කොහොමද? we කියන අවස්ථාවම.
දැන් ගිය සතියේ ආපු නැති අය ඒ කියන්නේ ගිය සතියේ සම්බන්ධ නොවුන අය ගැටලු කරගන්න එපා. ගිය සතියේ රෙකෝඩින් එක චුට්ටක් බලන්න. ඔබට සබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ මේ ඉගෙන ගන්නවා කියන verb එක learn. නමුත් ඉගෙනගෙන ඉවරනේ. ඉගෙනගෙන ඉවරයි. අතීතයි. එහෙනම් learn කියන ක්‍රියාපදේ මම අතීත කරන්න එපා. learn එකේ අතීතය මොකද්ද? learn. We learned. අපි ඉගෙන ගත්තා. දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහයි. ඇයි එතන t එක නොදා ed දැම්මේ? එතන නිවැරදි මේක ed ඉස්සර කාලේ අපි t දැම්මා. නමුත් දැන් අපි t නෙමෙයි ed භාවිතා කරනවා. We learned. ඊළඟට මොකක්ද දෙන්නේ? අපි ඉගෙන ගත්තා ඉංග්‍රීසි. එහෙනම් ඔබ්ජෙක්ට් එක English. ඔන්න මම වාක්‍ය හැදුවා. We learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. We learned English. අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තා. වාක්‍ය පැහැදිලිද? ඔව්. බලන්න තව එකක්. ඒගොල්ලෝ පන්තියට ගියා. ඔන්න වාක්‍ය හදනවා මම. සබ්ජෙක්ට් එක තමයි මුලට තියෙන්නේ. එහෙනම් මම සබ්ජෙක්ට් එක ලියනවා. ඒගොල්ලෝ. කොහොමද ඒගොල්ලෝ කියන්නේ? they කියලා ගන්න. අනේ මේ සතිය ආපුනේ තේ රෙකෝඩින් බලන්න පොඩ්ඩක්. අන්තිම කොටසට රෙකෝඩින් එකේ බලන්න සබ්ජෙක්ට් verb object අඳුර ගන්න පුළුවන්. සහ වාක්‍ය ඕඩර් එක අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ they. දැන් අවශ්‍ය verb එකනේ නේද? එහෙනම් verb එක ගන්න. ඒගොල්ලෝ පන්තියට ගියා. ගියා කියන verb එක. ගියා කියන verb එක went එක. they went. පන්තියට කියන්නේ class. they went class. දැන් ඔබට පේනවද පන්තියට කියලා අදහසක් තියෙනවා. පන්තියට නම් එතෙන්ට to එක දාන්න. they went to class. they went to class. මේකට ගොඩක් අය අදටත් the භාවිතා කරන to the class කියලා. ඒක ඉතින් අපි දැම්මට කමක් නැහැ. තාම භාවිතයේ තියෙනවා. නමුත් ඇත්තට මෙතන the ඕන නැහැ. ඒකත් අර අපි මේක පෙර භාවිතා කරා. දැන් භාවිතෙන් ඈත් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ the ඕන නැහැ. නිකම්ම they went to class කිව්වත් ඇති. ඔබට අවශ්‍ය නම් they went to the class කියලා ගන්න. මෙතන හැබැයි අපි to එක දාන්න හේතුව තමයි t කියන අදහස. පන්තියට to class. එහෙමනම් යුනිවර්සිටි එකට කිව්වොත් to university නැත්නම් to the university. පාසලට කිව්වොත් to the school නැත්නම් to a school. කාර්යාලයට කිව්වොත් to office එහෙම නැත්නම් to the office විදියට. පැහැදිලි නේද වාක්‍ය දෙක හදපු විදිය? වාක්‍ය දෙක හැදුවේ සබ්ජෙක්ට් එක මූලික කරගෙන ක්‍රියාපදයේ අතීතය අරගෙන ඔබ්ජෙක්ට් එක අරගෙන තමයි වාක්‍ය දෙක හැදුවේ. හොඳයි මේ දෙක ලියා ගන්නකෝ බලන්න. They learned English. නෑ they learned මේ we learned English. They went to the class. වාක්‍ය දෙක ලියා ගන්න බලන්න. දැන් අපිට මේ වගේ වාක්‍යයකට නිපාත පද සම්බන්ධ කරන්න පුළුවන්. මම බොහොම සරලව ඔබට කියා දෙන්නේ. මම පියවරෙන් පියවර ගැඹුරට ගෙනියනවා පාඩම සංකීර්ණ වාක්‍ය දක්වා ගෙනියනවා. ඒක පාඩම මම මේ සංකීර්ණ වාක්‍ය වලට එන්නේ නැහැ. එහෙම පුළුවන් අය ඇති. නමුත් බහුතරයකට එහෙම අපහසු. ඒ නිසා හැමෝටම තේරෙන විදිහට බොහොම සරලව බොහොම හිමිහිට මම අවශ්‍ය දැනුම ඔබට පියවරෙන් පියවර ලබා දෙනවා. දැන් මේක මේ පන්ති ඇත්තටම ගත්තොත් දැන් මේ බාහිර උපාධි පන්ති ඕන තරම් තියෙනවනේ. මම ඔබට ගිය සතියේ විවෘතව කිව්වා ඔබ ඕන තරම් පන්ති වලට යන්න. ඔය ප්‍රී ක්ලාසස් තියෙනවා, නොමිලේ ක්ලාසස් තියෙනවා. මේ පන්ති වලට යන්න. ගියාම ඔබට තේරෙවි ඔබට සුදුසුම පන්තිය මොකක්ද කියන එක. ඒ සුදුසුම පන්තිය ඔබ තෝරගන්න. සුදුසුම පන්තිය තෝරගන්න. ඔබ යන්න මේ පන්ති වලට ගිහිල්ලා ඒ අත්දැකීම අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒතර හොඳම පන්තිය ඔබට තෝරගන්න පුළුවන්. නැත්නම් ගොඩාක් පන්ති තියෙනවා. ඒක ඩ්‍රාමා එකක් පෙන්නයි, ඒක ඩයලොග් එකක් කතා කරයි, ඒක ස්පෝකන් උගන්වයි, ඒක වවල් શબ્ද කියා දෙයි. ඔය වගේ බොහොම සරල සිම්පල් දේවල් කරන පන්ති තියෙනවා.
ඉතින් එවැනි පන්තියක මම විශ්වාස කරන්නේ නැහැ ඔබ ඒක බලන්න. ඔබට මේ විභාග ටාකට් එකට යන්න පුළුවන්ද කියන එක. මම හිතන්නේ දැනට දැන් 11 වෙනිදා ඔබ දන්නවා ඇති ඔබගේ පහළ ඒ ඔබට පෙර ලියාපදිංචි වෙච්ච අයගේ විභාගෙ දැන් මේ 11 වැටලා දෙනවා. අපි ඒකට පන්ති ආපු හැමෝටම මුල් කරගෙන අපි සෙමිනාර් මාලාවක් ක්‍රියාත්මක කරනවා. දැන් අද ඒ පළමු සෙමිනාර් එක අපි ආරම්භ කළා. ඉතින් ඉදිරියටත් අපි එහෙමයි. නමුත් ගොඩක් දුරට මේ වෙද්දී එහෙම සෙමිනාර් කරන ප්‍රමාණය මේ වෙනුවේ තාමත්ම අල්ප මට්ටමක් තමයි තියෙන්නේ. අනිත් එක ඔය කරන පන්තිවල ඔබගේ සිලබස් එක සම්පූර්ණයෙන් ආවරණය කිරීමක් කරන්නේ නැහැ. අපේ විශේෂත්වය අපි සිලබස් එකක් කරනවා හැමෝටම තේරෙන්නක් කරනවා ඔබගේ දැනුම් මට්ටම කවරක් වුණා පේපර් එක අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට වෙනම ක්‍රියාකාරකම් කරනවා වචන දැනුම ඔබගේ හදනවා ඒ වගේම ලියන ප්‍රශ්න ඔබගේ හදනවා තනියෙන් පේපර් එකක් කරන්න මට්ටමට කරන්න පුළුවන් මට්ටමට ඔබවත් කරලා ඔබ තනියෙන් පේපර්ස් කරවලා ඔබගේ දැනුම මනලා ඔබ ඉන්න මට්ටම සහ අඩුපාඩු අපි කියනවා ඒ සියල්ල අපි අපේ ක්ලාසස් එක තුල හදනවා ඔබගේ ඉලක්කයට යන්න අපි හදනවා දැන් මෙතන ඒතර දැන් අපිට අනිවාර්යයෙන්ම ඉතුරු වෙන්නේ රිපීට් බැච් එකක් නෙමෙයි අලුතෙන් විභාගයට මුහුණ දෙන්නේ 2019 2020 ආදී පිරිසක් අපේ මෙතන පන්ති අපිට හම්බ වෙන්නේ දැන් ඉදිරියේ අද ඇති පරණය නමුත් ඉදිරියට හම්බෙන්නේ ඒ අය ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම ඒ ප්‍රස් එකකට යන්න මට හදලා දෙන්න පුළුවන්. ඒතර මේක වටිනාකම ඔබගේ GPA එක ඉහළ නංව ගන්න. ඊටාත්ම මේක වැදගත්. ඊටාත්ම වැදගත්. මේක අනිවාර්ය විෂයක්. මේක අනිවාර්ය විෂය තුළ මේකේ ලැබෙන වැඩි අගයක් ලැබෙනවා. ඉතින් මේක ඔබට ඒකකට ඒ ප්‍රස් එකකට යන්න පුළුවන් නම් ඒක පුදුම තරම් වටිනාකමක් වේවි. ඔබට ෆස්ට් ක්ලාස් එකක්. ඔබට සෙකන්ඩ් අපර් එකක් ලබා ගන්න ඉහළ වටිනාකමක් මේකට අනිවාර්යයෙන්ම ලැබෙවි. හරි. දැන් මේ වාක්‍ය තව පොඩ්ඩක් අපි දීර්ඝ කරමු. තව පොඩ්ඩක් සංකීර්ණ කරමු. දැන් අපේ මේ YouTube channel එකේ හැම පසුගිය පාඩම තියෙනවා. ගිය සතියේ පටන් ගත්ත එක ඔබට බලන්න පුළුවන් තියෙනවා. ඔන්න channel එකේ වුණා channel එකට එකතු වෙන්න channel එක subscribe කරලා තියාගන්න. දැන් මේ වාක්‍ය අපි පොඩ්ඩක් තව දීර්ඝ කරමු. නිපාතයක් භාවිතා කරලා මම ගන්නවා මෙතෙන්දී සමග කියන නිපාත. සමග. ඒ වගේම අපි කියනවා එක්ක කියලා. එක්ක. සමග එක්ක. ඔය දෙකම අපි භාවිතා. ඕක ඉංග්‍රීසි වලින් කියන්නේ with කියන අදහස මුල් කරගෙන. with කියන අදහස මුල් කරගෙන. සමග නැත්නම් එක්ක කියන අදහස ගන්න with කියන අවස්ථාව මුල් කරගෙන. දැන් ඔය අම්මත් සමග, අම්මත් එක්ක, යාළුවත් සමග, යාළුවත් එක්ක අන්නේ අදහස තියෙන with එක. එතකොට දැන් බලන්න මේ භාවිතේ අම්මත් එක්ක කියලා කිව්වහම අම්මා මුලට එක්ක කියන අදහස අගන. යහළුවත් එක්ක යහළුවා මුලට එක්ක කියන අදහස අගන. නමුත් අපි දැන් කරන්නේ නිපාතයේ මුලට අරගෙන එයත් එක්ක එන noun එක ඊට පස්සේ ගන්න. එතකොට අම්මත් එක්ක කිව්වහම with එක මුලට ගන්න. with අම්මා mother. with mother අම්මත් එක්ක. තාත්තත් එක්ක with father. කුමාරත් එක්ක with කුමාර. ගයාන් එක්ක with ගයාන්. නිමාලි එක්ක with නිමාලි. පැහැදිලිද? එහෙනම් with කියන අදහස සමග කියන අදහස මූලික කර ගැනීම සිද්ධ කරන්න. with කියන අදහස සමග කියන අදහස මූලික කර ගැනීම සිද්ධ කරන්න. මේක ඔබට සිද්ධ වෙනවා වාක්‍යයේ අවසානයේට ගන්න. වාක්‍යයේ අවසානයේ කිව්වහම දැන් ඔබ තේරුම් ගන්න ඕන මම ෆෝමැට් එකක් දීලා තියෙනවා. සබ්ජෙක්ට් එක ගන්න, verb එක ගන්න, object එක ගන්න කියන subject verb object. මේ object එකත් එක්කම ඊගාවට object එකට පස්සේ භාවිතා කරන්නේ සමග කියන අදහස. object එකත් එක්කම ඊගාවට. එහෙනම් දැන් මට ලියන්න ඕන වාක්‍යයක් මෙහෙම. මෙහෙම වාක්‍යයක් මට ලියන්න. ඒගොල්ලෝ පන්තියට ගියා, they went to the class අම්මත් එක්ක. එයාලා පන්තියට ගියා අම්මත් එක්ක. කොහොමද අම්මත් එක්ක කියන්නේ? with mother. එහෙනම් මේ වාක්‍යයේ අන්තිමට දාන්න ඔබ with mother කියලා. මම පහලෙන් දානවා මට ඉඳ තියෙන විදිහට. ඔබට පුළුවන් වාක්‍යයට එකතු කරන්න. හැබැයි මේක අලුත් වාක්‍යයක් ලියන්න අරකටම ගැට ගන්න එපා. අලුත් වාක්‍යයක් ලියන්න අරකටම එකතු කරන්න එපා. they went to the class with mother. එයාලා පන්තියට ගියා අම්මත් එක්ක. මේක ලියන්න. they went to the class with mother. එයාලා පන්තියට ගියා අම්මත් එක්ක. they went to the class with mother. බලන්න තවත් වාක්‍යයක් මම ගන්නවා. කුමාර කාර්යාලයට ගියා යහළුවත් එක්ක. දැන් අපි මොකක්ද ලියන්නේ මුලින්ම? දැන් අපි පිළිවෙලක් තියෙනවා, ඕඩර් එකක් තියෙනවා. එහෙනම් සබ්ජෙක්ට් එක ගන්න. මොකක්ද සබ්ජෙක්ට් එක? කුමාර.
කුමාර. ගියා කියන්නේ කොහොමද? ගිහිලි ඉවරයි ක්‍රියාපදය අතීත කරන්නේ. went එක. කුමාර went. කාර්යාලයට අදහස් තියෙනවනේ එහෙනම් to දාන්න. to office. නමුත් ඔබ පුරු වෙලා තියෙනවා නම් තවමත් ඒකට the office ගන්න. to the office. යහළුවත් එක්ක. යහළුවත් සමග එහෙනම් with එකත් එක්ක ගන්න with friend. with friend. කුමාර went to office එහෙම නැත්නම් went to the office with friend. කුමාර කාර්යාලයට ගියා යහළුවත් එක්ක. පැහැදිලිද? දැන් ඔතන ලියද්දී ඔබට පුළුවන් ද කුමාර with friend went to office. දැන් කුමාර went with friend to the office. එහෙම කියන්න බෑ. දැන් අපිට තියෙන වැරද්ද තමයි ඔන්න ඕක. අපි ওই විදිහට වාක්‍ය හිතන විදිහට මාරු කරනවා. හිතන විදිහට අදහස කියන්න යනවා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න හැකියාවක් නැහැ. අපි මේ අදහස ප්‍රකාශ කරන්න ඕන යම් නියමයක් තියෙනවා. යම් කිසි ව්‍යාකරණ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ව්‍යාකරණ ක්‍රමයේ ඇතුලේ ඉඳන් කියන්න. ඒකට පිටින් යන්න එපා. මුලටම සබ්ජෙක්ට් එක ගන්න. ඊට පස්සේ verb එක ගන්න. දැන් අතීත කාල නිසා verb එක අතීත කරා. ඊට පස්සේ object එක ගන්න. ඊට පස්සේ with අදහස ප්‍රකාශ කරන්න. දැන් ඔබට පැහැදිලිද? හරි ඒකත් ලියාගන්න කොහොම කුමාර went to the office with friend කියලා. ඒ වගේම තමයි මේ වගේ වාක්‍යවල දැන් මම මේ ඉන්නේ දීර්ඝ වාක්‍ය වලට සංකීර්ණ වාක්‍ය වලට යොමු වෙන්නේ. මේ වගේ වාක්‍යවල මේ අදහස් අපි ප්‍රකාශ කරද්දී අපිට අවශ්‍ය වෙනවා කාලය හඟවන වචන. කාලවාචී වචන නැත්නම් කාලවාචී පද. අපි කියනවා timely words කියන දෙයක්. මේවා අපිට අවශ්‍ය වෙනවා. මේ timely verbs නැත්නම් කාලවාචී පද හැම වෙලේම වාක්‍යයක අවසානයෙන් අපි සම්බන්ධ කරනවා. වාක්‍යයක අන්තිමට අපි සම්බන්ධ කිරීමක් තමයි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට කොහොමද අපි ඊයේ කියලා කියන්නේ? ඊයේ කියන්නේ yesterday කියන අදහස. yesterday. ගිය සතිය කියන්නේ කොහොමද? last week කියන අදහස. ගිය මාසය කියන්නේ කොහොමද? last month කියන අදහස. ගිය අවුරුද්ද කියන්නේ කොහොමද? last year කියන අදහස. ගිය සඳුදා last Monday, ගිය බදාදා last Wednesday, ගිය ඉරිදා last Sunday. ඔය විදිහට නේද අපි ප්‍රකාශ කරන්නේ. මෙන්න මේව තමයි අපි අදහස් කරන්නේ කාලවාචී පද කියලා. මේව තමයි අපි අදහස් කරන්නේ timely words කියලා, මේවා timely verbs කියලා අදහස් කරන්නේ. එතකොට මේ තුලින් සිද්ධ වෙන්නේ වාක්‍යයට කිසියම් කාලයක් එකතු කිරීම. කිසියම් කාලයක් එකතු කිරීම. එහෙමනම් මේක වාක්‍යයේ සම්බන්ධ වෙන්නේ වාක්‍යයේ අන්තිම වාක්‍ය අවසානයේ. දැන් ඔබ බලන්න ඇති මොකද්ද මේ කියන්නේ? දැන් with එකක් දාන්න කිව්වා වාක්‍ය අවසානයේ. දැන් කියන එකක් දාන්න කියන වාක්‍ය අවසානයේ. එහෙමනම් අපි හරියටම ගත්තොත් වාක්‍ය අවසානයේට කවුද කියනද මන්ද දාන්න කියන එක ඔබට ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි. බලන්න මම මේ දැන් දෙන උදාහරණය. හොඳට බලන්න ඔබට තේරුම් ගන්න. බලන්න කුමාර went to the office with friend. කුමාර ඔෆිස් එකට ගියා යාළුවත් එක්ක. මම කියනවා ඊයේ කියලා. ඊයේ කියන්නේ yesterday. හොඳට බලන්න. දැන් මම මේ yesterday කියන එක දාලා තියෙන වාක්‍ය අන්තිමට නේද මං හරි නේද? දැන් කෙනෙක් හිතයි එවලේ කිව්වා with friend කතාව අගට දාන්න. දැන් කියනවා yesterday නැත්නම් කාලය හංගවන වචනේ අගට දාන්න කියලා. ඔය දෙකම හරි. අගට එන්න ඕන. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මට හැකියාවක් නැහැ yesterday එක දාලා ඊට පස්සේ with friend දාන්න මට හැකියාවක් නැහැ. එහෙම කරොත් ඒක වැරද්දක්. yesterday දාලා with friend එක දාන්න විදියක් නෑ. එහෙම කරොත් ඒක වැරද්ද. එහෙම කරන්න යන්න එපා. එතකොට ඔබ කොහොමද කරන්නේ? මුලින්ම ඔබ වාක්‍යයේ එන්න ඕන කොටස් ටික එකතු කරන්න. මොනවද? මුලින්ම එන්නේ subject එකනේ. ඒක දාන්න. ඊට පස්සේ එන්නේ verb එකේ අතේ තියෙන්නේ. ඒක දාන්න. ඊට පස්සේ එන්නේ object එකනේ. ඒක දාන්න. දැන් ඊතුරු with කියන නිපාතයේ preposition එක සහ yesterday කියන timely verb එක ඉතුරුයි. දැන් මේ දෙකේ ඔබට සිද්ධ වෙනවා මුලින්ම නිපාතය දාන්න. ඊට පස්සේ timely words එක දාන්න. ඒ කියන්නේ මේ තියෙන රටාව.
හොඳයි. නිකමට හිතන්නකො මෙන්න මේ නිපාතේ මේ with friend කියන කොටස ආවේ නැහැ කියලා ඔබගේ වාක්‍ය තුල ආවේ නැහැ කියලා නිකමට හිතන්නකො. එහෙම වුණොත් ඔබට ලියන්න තියෙන්නේ කුමාර went to the office yesterday. ඇයි එහෙම දැම්මේ? දැන් office කියන තැනින් වාක්‍ය ඉවරනේ. එහෙනම් ඉවර කාලේ යවනවා. වාක්‍ය වලනේ office එකෙන් ඔන්න මම yesterday දැම්මා. හරි. දැන් මට හිතෙනවා මේක මම දාන්න ඕන with friend කියන කතාවත් මේකට එකතු කරන්න ඕන කියලා. දැන් මට පුළුවන්ද yesterday එකක් දැම්මට පස්සේ ඒකේ අගට with friend සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. කුමාර went to the office yesterday with friend. කුමාර went to the office yesterday with friend. මට ඔහොම පුළුවන්ද? ඔහොම ගන්න බෑ. ඔබ ඕක විභාගෙට ගිහිල්ලා ඔහොම ලිව්වොත් වැරදි. ඕකනේ විභාග ෆේල් වෙන්නේ. ඕකනේ විභාග රිපීට් වෙන්නේ. අපි මේක දැනගෙන කරන්න. මෙතන අපිට සිද්ධ වෙනවා මුලින්ම සබ්ජෙක්ට් එක ගන්න. ඊට පස්සේ verb එක අරන් එයාගේ අතීතය ගන්න. ඊට පස්සේ object එක ගන්න. ඊට පස්සේ වෙන මොකුත් නැත්නම් yesterday timely word එක දාන්න. හැබැයි වෙන මොන හරි තිබ්බොත් ඒක දාන්න. ඒක දාලා ඉවර වෙලා තමයි timely word එක දාන්න. එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න යම් වාක්‍යයක් object එක ගාව අවසන් නම් මෙතන timely word එක දාන්න. හැබැයි object එක ගාව අවසන් වෙලා නැතුව එයාට තවත් අදහස් ඇවිල්ලා තිබ්බනම් ඒ අදහසිනුත් පස්සේ තමයි ඔබ timely verb එක දාන්න අවශ්‍ය. දැන් තේරුණාද? එහෙනම් අරකටම එකතු කරන්න එපා. මම මේ පියවරෙන් පියවර ඔබට උගන්වන්නේ. අලුත් වාක්‍යයක් විතර මේක ලියන්න. Kumar went to the office with friend yesterday කියලා අලුත් උදාහරණයක් ලියන්න. අලුත් උදාහරණයක් ලියන්න අරකටම එකතු කරන්න එපා. ඒතර තේරුම් ගන්න බැරි වෙයි. අලුත්ම එකක් විතර ලියන්න. දැන් අපි මේ බාහිර උපාධි කියු ක්ලාස් එක 2019 සහ 20 ලියාපදිංචි අය වෙනුවෙන් තමයි මේ මොහොත තුළ පවත්වාගෙන යන්නේ. ඒතර අද උගන්වන පළමු දේශනේ ගිය සතියේ ඔරියන්ටේෂන් එක පැවැත්වුවා. ඔබගේ ලියාපදිංචි කටයුතු ඔබ දිගටම පන්තිට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ ලියාපදිංචි අංකය ලබන සෙනසුරාදාට පෙර අනිවාර්යයෙන්ම ලබා ගන්න. ලබන සෙනසුරාදා දක්වා ඔබට මේ පන්තියට සම්බන්ධ වෙන කාල වේලාව තියෙනවා. දැන් ඔබට අද දවස තුන මන අවබෝධයක් ගන්න පුළුවන් වෙවි මේ පන්ති ඔබට ප්‍රයෝජනවත් වෙනවද? ඔබගේ මේ JQ අභියෝගය බාහිර උපාධිය ලබා ගැනීමේ තියෙන එකම අභියෝගය ජය ගන්න මේක ප්‍රමාණවත්ද මේක ගැළපෙනවද මේක නොගැලපෙනවද කියන පිළිබඳව අද දවස් තුල ඔබට පැහැදිලි අවබෝධයක් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. හරි වාක්‍යයක් ලියන්න අලුත් උදාහරණයක් විදිහට Kumar went to the office with friend yesterday.
අවශ්‍යයි ලියන්න මෙහෙම පැහැදිලි කිරීමක්. අවශ්‍යයි ලියන්න කාලවාචී පද මේකට අපේ ඉංග්‍රීසි වලින් කියනවා මේ විදිහට timely words කියලා. හැබැයි මේකට verbs කියලා කියනවා. දෙකම තමයි. timely words එහෙම නැත්නම් timely verbs කාලවාචී පද සෑම විටම වාක්‍යයක අවසානයෙන් සම්බන්ධ කරයි. කාලවාචී පද සෑම විටම වාක්‍යයක අවසානයෙන් අන්තිමට වාක්‍යයක අවසානයෙන් සම්බන්ධ කරයි. කාලවාචී පද සෑම විටම වාක්‍යයක අවසානයෙන් සම්බන්ධ කරයි. හරි ඔබට මම හිතනවා මේ දක්වා තීරිය පැහැදිලි ගැටලුවක් නැහැ කියලා. ඔබට තියෙන ප්‍රශ්න මට මැසේජ් කරන්න. හොඳයි මම කොමන් උදාහරණ ටිකක් ඔබට දැන් දෙන්නම්. කොමන් උදාහරණ ටිකක් දෙන්නම්. බලන්නකෝ මේ වාක්‍යෙ. බලන්න මෙතන I went to office කියන එක දීලා තියෙනවා. එතන the දාලා නැහැ. the දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. එතන I කියන්නේ subject එක. when කියන්නේ ක්‍රියාපදයේ අතීතය. to office කියන්නේ කාර්යාලයට. වාක්‍යය හරිනේ. මම කාර්යාලයට ගියා අතීතයි. she කියන්නේ ඇය. wrote කියන්නේ ලිව්වා. a letter කියන්නේ ලියුමක්. එහෙනම් ඇය ලියුමක් ලිව්වා. අපිට කීයටද ක්ලාස් පටන් ගන්නේ? මේ ක්ලාස් එක ගැන ඔබ අහනවා ඇත්තේ රාත්‍රී 10 නේද? 10 සිට 11:30 දක්වා. She wrote a letter. ඇය ලියුමක් ලිව්වා. එතකොට she කියන්නේ ඇය, wrote කියන්නේ ලිව්වා, a letter කියන්නේ ලියුමක්. දැන් මෙතෙන්දී මේ a එකෙන් අදහස් වෙන්නේ a කියන අදහස. a කියන අදහස. ලියුමක් a කියන අදහස a එකෙන් එන්නේ. නමුත් කවුරු හරි කෙනෙක් මේ a එක සහ n එක ඔබට පැටලෙනවා නම් විනාඩි 2-3ක පුංචි පැහැදිලි කිරීමක් තියෙන වීඩියෝ එකක් අපේ YouTube channel එකේ තියෙනවා. බොහොම පැහැදිලි සටහනක් බොහොම පැහැදිලි විස්තරයක් සහිතව එතන තියෙනවා. පොඩ්ඩක් බලන්න YouTube channel එකේ පැහැදිලිව අපි title එක දීලා ඇති. ඒ title එකෙන් බලන්න a සහ n අතර තියෙන difference එක මොකක්ද? ඒකේ භාවිතය කොහොමද කියන එක චුට්ටක් බලන්න පැහැදිලිව අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. හරි? මෙතන ලියුමක් කියන අදහසේ a කියන શબ્දයට තමයි a භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට බලන වාක්‍ය දික් වෙච්ච හැටි. I went to office. මම ඔෆිස් එකට ගියා last week. දැන් මේ last week කියලා කියන්නේ ඔය tiny word එක නේද? කාලවාචී පදේ නේද last week කියන්නේ? ඔව් එහෙම නේද? I went to office last week. මම ඔෆිස් එකට ගියා ගිය සතියේ. බලන්න ඊළඟ වාක්‍යය. I went to office with my mother last week. දැන් එතන with my mother කියන කැලලත් ඇවිල්ලා තියෙනවා. එතන last week කියන එකත් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ ඊට උඩ උදාහරණේ තියෙන්නේ I went to office last week. මම ඔෆිස් ගියා ගිය සතියේ. ඊට පහළ වාක්‍යය තියෙනවා I went to office with my mother last week. මම ඔෆිස් ගියා මගේ අම්මත් එක්ක ගිය සතියේ කියලා. දැන් ඉතින් මට තිබුණනේ I went to office last week with my mother කියලා කියන්න. එහෙම කිව්වොත් ඔබ හිතනවා නිකන් කියවුවහම වාක්‍ය හරි වාක්‍ය ගැලපුණා සෙට් වුණා කියලා. I went to office last week with my mother. වාක්‍ය හරි කියලා හිතනවා නිකන් අදහසක් තියෙනවා වගේ දැනෙනවනේ. නමුත් වාක්‍ය වැරදි. ඔබ එහෙම ලිව්වොත් ඔබට විභාග වලට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔබ ලියන අදහස ව්‍යාකරණ අනුකූලව ග්‍රැමටිකලි ලියන්න ඕන. ඒ ග්‍රැමටිකලි ලියන්න නම් අර මන් දීපු රටාවට යන්න. 11 වෙනිකම් ක්ලාස් එක තියෙනවා. අර මන් දීපු රටාවට යන්න. සබ්ජෙක්ට් එක ගන්න, verb එකේ අතීතය ගන්න, ඔබ්ජෙක්ට් එක ගන්න. ඊට පස්සේ නිපාතයක් තිබ්බොත් නිපාතය දාන්න. ඊට පස්සේ timely word එක දාන්න. දැන් මේකේ තියෙන තුන්වෙනි වාක්‍යයේ with කියන නිපාත ආවේ නැහැ. ඒ නිසා office එක ගාවට last week දැම්ම. හැබැයි හතරවෙනි වාක්‍යයේ with my mother කියන කැලල ආවා. ඒ නිසා ඒක දාලා ඊට පස්සේ තමයි last week එක දැම්මේ. පැහැදිලි නේද? ඊළඟට කියනවා they won the match last year. එයාලා match එක දිනුවා ගිය අවුරුද්දේ. ඒතර they කියන්නේ subject එක, won කියන්නේ දිනනවා කියන verb එක win. ඒකේ අතීතයේ won. ඒතර අතීත ක්‍රියාපදය අරන් තියෙනවා. the match කියන්නේ තරගය, last year කියන්නේ ගිය අවුරුද්දේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය උදාහරණ පහ ලියන්නකෝ. I went to office. She wrote a letter. I went to office last week. I went to office with my mother last week. බොහොම නිරවුල්ව තියෙන්නේ. ඔබට කාලයක් ගිහිල්ලා වුණා පොත කියවුවා නම් උදාහරණ ටික බැලුවා නම් පාඩම තේරුම් ගන්න පුළුවන් විදිහට බොහොම සරල විදිහට තමයි උදාහරණ ටිකක් මම දීලා තියෙන්නේ. හරි? They won the match last year.
ඔය දක්වලා ලියාගන්න. පහළ උදාහරණ දෙක තාම ඔබට පේන්නේ නැහැ. මම ඒ දෙක ලබා දෙන්න. උඩ උදාහරණ පහ ඉක්මනින්ම සටහන් කරගමු. වාක්‍ය ටික පැහැදිලිව දාගමු. මොකද මම ස්ක්‍රීන් එක වෙනම දීලා තියෙනවා. මම උගන්වන ස්ථානය වෙනම දීලා තියෙනවා. ඒතරේ මොබයිල් ෆෝන් වලින් එහෙම ඉන්න අය ස්ක්‍රීන් එක ගන්න උඩට මාවන මේ ස්ක්‍රීන් එක උඩට ගන්න. එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ. රාත්‍රී පන්තිය යොදා ගන්න හේතුව තමයි අපේ දැන් අලුතෙන්ම ආරම්භ කළ මාස දෙකක පරණ පන්තියක් තියෙනවා. ඒක 6:30 සෙනසුරාදා තියෙනවා. ඒකේ විශාල ප්‍රමාණයක් ළමයි මම හිතන්නේ 450 ලියාපදිංචි වෙච්ච පන්තියක්. ඒ වගේම දැන් මේ රාත්‍රී පන්තිය මේ වෙලාවේ දැන් මේ ගොඩාක්ම ඉන්නේ රස්සා කරන අයනේ. බාහිර උපාධි හදාරන රැකියා කරන අය තමයි බහුතරයක් ඉන්නේ. ඒතර සෙනසුරාදා කියන්නේ ගොඩක් අය ප්‍රයිවට් ආයතන එහෙම වැඩ කරන අය රැය වෙලාව ගෙදර එනවා. සමහරු නම් half day එතකොට වේලාස්සනින් එනවා. සමහර අය රැය වෙනවා. ඒ නිසා හැමෝටම ගැලපෙන ටයිම් එක තමයි දාලා තියෙන්නේ. නමුත් එතන කෙනෙක්ට මේක රැ වෙන වැඩි ඇති. දැන් නිදිමත වගේ එනවා ඇති. මොකද සමහරක් ගෙවල් වල 6:00 7 වගේ වෙදි දින එක අරගෙන වේලාස්සර නිදා ගන්නවනේ. ඒ නිසා සමහර අයට යම් රාත්‍රිය වැඩි වගේ ගතියක් ඇති. එහෙමයි ඉතින් රෙකෝඩින් හරි බලන්න අනිත් අය සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මොකද මේ පැයකමාරක වගේ කෙටි කාලයක් නේ මහා දීර්ඝ කාලයකුත් නෙමෙයිනේ. ඒ කෙටි කාලය තුළ මම විශාල වැඩ කොටසක් කරනවා. ඒ නිසා සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඉදිරියේ ඔබ ලියාපදිංචි වුණාට පස්සේ ඔබ වෙනම අපේ වෙබ්සයිට් එකට ඇතුළත් කරනවා. ඒතර ඒ හරහා පන්තිය ක්‍රියාත්මක වෙන්නේ. Zoom එකම තමයි Zoom මාධ්‍යයෙන් ওই විදිහට තමයි පන්තිය යන්නේ. නමුත් ඔබ access වෙන වෙබ් එක හරහා. ඒ නිසා ඔබ link එක ලැබුණට හැමෝටම access වෙන්න බෑ. ලියාපදිංචි අංක තියෙන අයට විතරයි පන්තියට access වෙන්න පුළුවන් වෙන්නේ. කාගේ අතට link එක ලැබුණා ඔවුන් සතුව ලියාපදිංචි අංකයක් නැතිනම් පන්තියට සම්බන්ධ වෙන්න මීටින් එකකට ජොයින් වෙන්න ඔහුට නොහැකි වෙනවා. ඒ වගේම රෙකෝඩින් ලබා දීමේදීත් එහෙම ආරක්ෂිත ක්‍රමවේදයක් අපි යනවා. ඉතින් පන්තිය තුල ගුණාත්මක භාවයක් තිබිය යුතු නිසා
ඒ අනුව රෙකෝඩින් බලන්න පුළුවන් වෙන්නේ අපි ඔබට පෞද්ගලිකව ලැබෙනවා වෙනම කෝඩ් එකක් අපේ සිස්ටම් එක හරහා. ඒ කෝඩ් එකෙන් තමයි ඔබ රෙකෝඩින් බැලීම සිද්ධ කරන්නේ. ඒ අනුව ඔබට පමණයි රෙකෝඩින් බැලිය හැකි. ඔබට ෂෙයා කරගන්න හැකියාවක් නැහැ. ඔබට පෞද්ගලිකව ඔබගේ රෙකෝඩින් එක බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා එවැනි ආරක්ෂිත ක්‍රමවේදකී ඒකත් අපි පන්තිය තුල විධිමත් භාවයක් පැවතිය යුතු නිසා ඉදිරියේදී භාවිතා කරනවා. ලියාපදිංචි අවසන් කිරීමේ පසු අපි බලාපොරොත්තු වෙනවා ලබන සෙනසුරාදා පන්ති වේලාවට පෙර ලියාපදිංචි අවසන් කරන්න. ඒ අනුව අපි මේ පන්තියේ මාසික රුපියල් 1000ක ගාස්තුවක් ගන්නවා. ඉදිරියට පන්තියට එන්න බලාපොරොත්තු වෙන අයට පුළුවන් දෙසැම්බර් මාස 1000ක ගාස්තුව ගෙවලා උඹගේ ලියාපදිංචි අංකය වෙනම ලබා ගන්න. අපේ අපේක්ෂාවක් වෙනවා ලබන සෙනසුරාදා වන විට ලියාපදිංචිය අවසන් කරන්න මේ පන්තියට අදාළව. හොඳයි. අපි තව ටිකක් ඉස්සරහට යමු බලන්න. බලන්න මේකේ මම අමතර අදහසක් දාලා තියෙනවා මේකේ නම් ඒ අමතර දැනුමක් ලබා දීම සඳහා මෙතන තියෙනවා as I remember කියලා කොටසක්. මේක ගැන කලබල වෙන්න එපා. මෙතන මේ කන්ජන්ක්ෂන් එකක් වගේ එකක් දාලා තියෙන්නේ as I remember මට මතක විදියට. ඒතර ඇත්තට මේක අවශ්‍ය නැහැ. අතන ඉඳන් වාක්‍යය තියෙන්නේ we කියන්නේ subject එක, studied කියන්නේ verb එකේ past එක, that lesson කියන්නේ එම පාඩම කියන object එක. ඒකන last Friday ගිය සිකුරාදා කියන timely word එක. එතන we studied that lesson last Friday. ඔක තමයි වාක්‍යය. නමුත් ඒක මුලට as I remember දාලා තිනවා අමතර දැනුමක් සඳහා. ඕක නොලිය හිටියත් කමක් නැහැ. අර we studied කියන තැන ඉඳන් ලියුවත් කමක් නැහැ. කැමති අයට මෙතන ඉඳන් ලියන්නත් පුළුවන්. මේක අමතර දැනුමකට දීලා තියෙන්නේ as I remember. මට මතක විදියට. එහෙනම් මේ වාක්‍ය හැදෙනවා as I remember we studied that lesson last Friday. මට මතක විදියට අපි මේ පාඩම ඉගෙන ගත්තා ගිය සිකුරාදා කියන අදහස තමයි උතන තියෙන්නේ. ඊළඟට Kamal spoke English. Kamal කියන්නේ subject එක, spoke කියලා කියන්නේ speak කියන ක්‍රියාපදයේ අතීතය, English කියන්නේ object එක. නිපාතය දැම්ම with friend යාළුවත් එක්ක, timely verb එකක්, කාලවාචී පදයක් ආවා every week හැම සතියෙම. එහෙනම් මෙතන කියනවා Kamal spoke English with friend every week. Kamal ඉංග්‍රීසි කතා කරා යහළුවන් සමග හැම සතියෙම කියන අදහස මේ උදාහරණ දෙකත් පැහැදිලිව සටහන් කරගන්න. හරි. දැන් ඔබ මට මැසේජ් එකක් එවන්න බලන්න. කවුරු හරි ඉන්නවනම් වාක්‍යයක් past tense එකෙන් හදාගන්න බැරි කෙනෙක්. දැන් මුල ඉඳන් අද දවසේ පන්තියට සම්බන්ධ වෙලා නමුත් වාක්‍යයක් නිවැරදිව හදාගන්න බැරි කවුරු හරි ඉන්නවනම් දැන් මට මැසේජ් එකක් දාන්න. හැබැයි මුල ඉඳන් අද පන්ති ඉඳන් ඉඳලා.
කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. දැන් ඔබට ක්‍රියාපද දැනුම අවශ්‍ය වේවි. ඒව මම ගෲප් එකට එවලා තියෙන මේ වෙද්දි මම අලුතෙන් අදත් එවන්නම්. නැවතත් අද මම දාන්නම්. එතකොට මේ උදාහරණයක් කතා කළා හදන්න ඕන ක්‍රමවේදයක් දුන්නා. දැන් ඔබ වෙන පන්තියකට ගියාම ඔබට උදාහරණ ටිකක් විතරනේ දෙන්නේ. ඒක නැත්ත කතාව. ඔය විදිහේ ක්‍රමවේදය දෙන්නේ තීරිය දෙනවා, තීරියට ගැලපෙන උදාහරණ දෙනවා. හැබැයි තනියම වාක්‍යයක් නිර්මාණය කරගන්න අවශ්‍ය දැනුම ඔබට දෙන්නේ නැහැනේ. නමුත් දැන් මම ඔබට දැනුම දීලා තියෙන්නේ. මුලින්ම සබ්ජෙක්ට් එක ගන්න, ඊට පස්සේ verb එකේ අතීතය ගන්න, ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ගන්න, ඊට පස්සේ නිපාතයක් આવොත් ඒක ගන්න, ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ ගන්න timely word එක කාලවාචී පදය. පැහැදිලි නේද? මම මේ ක්‍රමවේදයක් ඔබට දුන්නා. ඒතර මේ ක්‍රමවේදයෙන් තමයි වාක්‍ය හදන්නේ. කිසිම හේතුවක් මත ව්‍යාකරණ වර්ධින්නේ නැහැ නේද? කිසිම හේතුවක් මත ව්‍යාකරණ වර්ධින්නේ නැහැ. ඔබට ඉතාමත්ම නිවැරදි ව්‍යාකරණ දැන් භාවිත කරන්න. කාට හරි කෙනෙක් දැන් ඉන්නවනම් වාක්‍යයක් past tense එකේ නිවැරදිව හදාගන්න බැරි කෙනෙක් නම් දැන් මට කියන්න මම නැවත හරි පැහැදිලි කරන්න. හැබැයි පන්ති ආරම්භයේ ඉඳන් ඉඳපු කෙනෙක් පරක් වෙන සම්බන්ධ වෙච්ච අය රෙකෝඩින් බලන්න. 6 තිය පන්තිට දැන් සම්බන්ධ වෙන්න බැරිද? දැන් සම්බන්ධ වෙන්නත් ඔබට පුළුවන් දෙසැම්බර් මාසෙ නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ජනවාරි වගේ නම් මම හිතන්නේ බැරි වේවි නැවත ඇඩ් කරන්න. සාමාන්‍ය මාස 3ක් පහ වුණාම නම් ඇඩ් කරන්නේ නැහැ. දැන් තාම මාස 2ක වගේ කාලයක් ඇත්තේ ඔබට දෙසැම්බර් ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් 6 තිය පන්තියට. දැන් ඒකේ ලියන ප්‍රශ්න අපි වලට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. ග්‍රැමර් කොටස් යනවා යන ගම දැන් ලියන ප්‍රශ්නත් ආරම්භ කරලා තියෙනවා. ග්‍රැමර් සහ ලියන ප්‍රශ්න සහ ඇක්ටිවිටීස් ආරම්භ කරලා තියෙනවා. ඒතර තාම අපේ පන්තියේ ග්‍රැමර්. ඒතර තව මාසයක් විතර ගියහම අපි ඇක්ටිවිටීස් ඊට පස්සේ අපි ලියන ප්‍රශ්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි පාස් පේපර්ස් පටන් ගන්නවා. ඕක තමයි යන රටාව. එතනම රටාව දැන් ඉතින් මේ මූලික දැනුම වශයෙන් තමයි අපි ව්‍යාකරණ ටික ග්‍රැමර් කොටස් ටික පටන් ගත්තේ. මොකද මේක දන්නේ නැතුව අපිට ක්‍රියාකාරකම් කරන්න බෑ. මේව දන්නේ නැතුව අපිට ලියන්න බෑ. එහෙම කරොත් ඒක බොරුවක් නේ. මං කිව්වොත් මෙහෙම ලියන්න කියලා මම උදාහරණ මම උත්තර ඔබට දුන්නොත් ටියුට් හදාද PDF හදාද මං දුන්නොත් එතකොට ඔබගේ දැනුම ඉහළ යන්නේ නැහැනේ. නමුත් මම ඔබට තියරි එක දීලා පැහැදිලි කිරීම කරලා මේක මෙහෙම වෙන්නේ මේක මේ විදිහට එන්නේ කියන එක පැහැදිලි කරලා තමයි ඔබ ලියවන්නේ. ඔබට පේපර්ස් වලට ගෙන්නන්නේ. ඔබ ඇක්ටිවිටීස් කරවන්නේ ඊට පස්සේ. ඉතින් ඔබට තනියෙන් ඊට පස්සේ කරගෙන යන්න පුළුවන්. දැන් කවුරු හරි මට තාම කවුරුත් කිව්වේ නැහැ එක්කෙනෙක් හරි ඉන්නවනම් පන්ති මුලින් ඉඳන් අද දවස් තුල සම්බන්ධ වෙච්ච කෙනෙක් 10 ඉඳන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් දැන් මට කියන්න කාට හරි එහෙම ඉඳලා තනියම past tense වලින් නිවැරදිව දීර්ඝ වාක්‍යයක් හදාගන්න බැරි කෙනෙක් දැන් මෙතන ඉන්නවා දැන් මට කියන්න. හැබැයි පන්ති පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉඳපු කෙනෙක්. අතර මග සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඉන්නවනම් දැන් මට කියන්න. කවුරු හරි ඉන්නවනම් මුලින් ඉඳන් පන්ති අද දවස් තුල සම්බන්ධ වුණා. නමුත් මේ කියා දීපු වාක්‍ය තේරුන්නේ නැති තනියම මේ වාක්‍ය පැත්තකින් දාන්නකො තනියම වාක්‍යයක් හදාගන්න බැරි past tense එකේ දීර්ඝ වාක්‍යයකට යන්න බැරි කවුරු හරි දැන් ඉන්නවනම් කියන්න. ඉන්නවනම් කියන්න. ගැටලුවක් නැහැ නේද? හරි ගැටලුවක් නැහැ. කියන්නේ හැමෝටම පුළුවන්. හරි. ඔක තමයි විශේෂත්වය. ඒ නිසා මම කිසි කෙනෙකුට අසාධාරණයක් කරන්නේ නැහැ. 2015 ගේ ක්ලාස් එක ගොඩක් ඉවරද? 2015 මොකද යුනිවර්සිටි එක ජපුරද වෙන කොහේ හරිද? පොඩ්ඩක් ඒකත් කියන්නකෝ. දැන් එතකොට ඔබගේ දැනුම මම වෙනම පරීක්ෂා කිරීමක් කළා නෑ විභාග තියලා දැනුම බලලා නෑ. මේ සාමාන්‍ය දේ ක්ලාස් එක පොදුවේ කරන්නේ. පොදුවේ මේ යන්නේ නේද? පොදුවේ මේක යන්නේ. එතකොට මේ පොදුවේ යන ක්ලාස් එකේ මම ඔබ සාපේක්ෂව හැමදෙනාටම ගැලපෙන්න මම මෙහෙවගෙන යනවා. එතකොට මේක දුර්වල කෙනයි, දක්ෂ කෙනයි හැමෝම එක මට්ටමකට ක්ලාස් එක තුලපත් වෙනවා. ඔක තමයි මේකේ විශේෂත්වය. හරි ඒක ඔබට මේ කොටසෙන් මේ ප්‍රධාන පාඩමක අවසන් කළේ මේකෙන් ඔබට තේරුම් ගන්න ඕන. කැලණියේ 2015 දැනට ඔයාලගේ විභාග තාම දාලා නැති නිසා ක්ලාස් එකක් යනවා. ඔබ මේකෙන් කරගෙන යන්න. මේ පන්තිය කරගෙන යන්න. එහෙම නැත්නම් ඔබට අවශ්‍ය නම් සෙනසුරාදා හවස 6:30කට මාරු වෙන්න මේ මූලික දැනුම තියෙනවා. මේ මූලික දැනුම තියෙනවා සෙනසුරාදා 6:30ට මාරු වෙන්න. එහෙම නැත්නම් මේකෙන් කරගෙන යන්න. අදිස්සිය 2015 රිපීට් එක ආවොත් ඒ ෂණිකෙන් අපි ප්‍රෝග්‍රෑම් ටිකක් දාලා ආවරණය කරලා දැනට මේකෙන් කරගෙන යන්න. දැනට ආපු පේපර් ක්ලාස් එක 2019 මැනේජ්මන්ට්. හරි. ඔයාලගේ තාම එක්සෑම්ස් මැනේජ්මන්ට් එකේ තිබ්බ නේද? තිබ්බද? මොකද යුනිවර්සිටි අනුව වෙනස් වෙනවා. යුනිවර්සිටි අනුව වෙනස් වෙනවා. ඔයාලගේ තියෙනද තියෙන්නේ?
කොහමනේ ඉංග්‍රීසි එක ලියලා නැත්නම් හෝ ලියලා රිපීට් වෙලා නම් විතරක් පන්ති හිටිනම් ඇති. ලියලා පාස් වුණා නම් මේ පන්තියට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලියලා ෆේල් වුණා නම් නැත්නම් ලියන්න බැරි වුණා නම් නැත්නම් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් විතරක් පන්තියට එන්න සමහරක් යුනිවර්සිටි වල 18 19 එහෙම මැනේජ්මන්ට් විභාග පැවැත්වලා තියෙනවා. රිපීට්. රිපීට් නම් මේක කරගෙන යමු. රිපීට් නම් කරගෙන යමු. මැනේජ්මන්ට් ගැටලුවක් නැහැ. BA BCom ඩිග්‍රී දෙකටම කම්බයින් කරලා තමයි වැඩසටහන යන්නේ. තව වන්නේ තියෙනවා එක්සල්ස්. හරි. වන්නේ නම් වෙන්නේ නැහැ. මම මේ පන්තිය සාමාන්‍යයෙන් මාස 5කින් 6කින් අවසන් කරනවා. ඒ අවසන් කරාට විභාගෙ තියෙන වන්නේ නම් ඒ කාලය තුල අමතර සෙමිනාර් ටිකකුත් මම දානවා. නමුත් තව මාස 5කින් පන්තිය අවසන් වෙනවා. අද ෆස්ට් ඩේ එක මේකෙන් හරියට අල්ලගෙන යන්න. ඒ වගේම මම හැමදාම රෙකෝඩින් එක දෙනවා. දැන් කනෙක්ෂන් නැති සිග්නල් නැති අය ඉන්නවා. කරන්ට් එක යන අය ඉන්නවා. නිදිමත හැදිලා භාගෙට උගන්වනකොට නිින්ද යන අය ඉන්නවා. ඒ නිසා මම මේ රෙකෝඩින් එකක් දෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබටම රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒ රෙකෝඩින් එක ඔබට පෞද්ගලිකව තමයි බලන්න වෙන්නේ. ඉදිරිය අපි වෙබ්සයිට් එක හරහා යද්දී ඉතින් අර ලින්ක් එක ෂෙයා වුණාට කාටවත් බලන්න බැරි වෙනවා. එවැනි ආරක්ෂිත ක්‍රමවේදයක තමයි රෙකෝඩින් ලබා දෙන්නේ කරන්නේ. හරි. මේකට අදාළව පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. Complete the sentence, use the these verb in the past simple. දීලා තියෙන ක්‍රියාපද භාවිතා කරලා past simple එකෙන් ඒ කියන්නේ simple past tense වලින් අපිට මේක complete කරන්න කියලා කියන්නේ. දැන් මෙතන විශේෂත්වය තමයි මෙතන දීලා තියෙන හැම ක්‍රියාපදයක්ම දැන් තියෙන්නේ දැන් මේක පැහැදිලිව කියලානේ past simple එකෙන් complete කරන්න කියනවා. අතීත කාලයෙන් complete කරන්න කියලා කියන්නේ. දැන් මෙතන විශේෂත්වය තමයි මේවා මේ පේපර් ආකෘතියේ ප්‍රශ්න මෙවැනිම ප්‍රශ්න තමයි ඔබට විභාගයේ මුහුණ දෙන්න තියෙන්නේ හරිද? මෙවැනිම ප්‍රශ්න මම දැන් පේපර් අරන් පෙන්නනවා. මේක තමයි පේපර් ආකෘතිය. දැන් මෙතන මේ ක්‍රියාපදවල විශේෂත්වය තමයි මේ ක්‍රියාපද ඔක්කොම අතීත කරන්නේ ed දාලා. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න. මේ clean එක අතීත කරන්න ඕන නම් ed දානවා. clean වෙනවා. enjoy එක enjoyed වෙනවා. finish එක finish වෙනවා. happen එක happened වෙනවා. open එක open වෙනවා. rain එක rain වෙනවා. start එක started වෙනවා. stay එක stayed වෙනවා. මෙතන want කියන්නේ t එකක් අලුයි. want එක wanted වෙනවා. මේ හැම එකක්ම අතීත කරද්දී ed සම්බන්ධ වෙනවා. ඒක මෙතන දීලා තියෙනවා උදාහරණ වල විශේෂත්වයක්. හැම එකක්ම අතීත කරද්දී ed දාන්න විතරයි තියෙන්නේ. එතකොට මේක හිස්ටන් පුරවන්න ඕන මේ ed එක නිවැරදිව අපි භාවිතා කරලා. හරි. මේක ප්‍රශ්නේ පොඩ්ඩක් නෝට් කරගත්තත් කමක් නැහැ. එසේත් නැත්නම් උත්තර ටිකවත් දාන්න එක ප්‍රශ්නේ පොඩි නෝට් එකක් දාගන්න. එහෙම නැත්නම් උත්තර ටික number 1 එක මේක number 2 එක මේක මේ සමහර number 3 එක එහෙම blanks දෙකක් තියෙනවා. අමුලින්ම ඔබ answers ටික දාන්නකො පොඩි උත්සාහයක් ගන්නකො. දැන් I might eat 3 times yesterday මම මගේ දත් 3 පාරක් ඊ. දැන් මම දන්නවා මෙතන ඉන්නවා මේක කියවලා තේරුම් ගන්න බැරි අය. මේක වචන සමහරක් ඒවා දන්නේ නැති අය මෙතන ඉන්නවා. කලබල වෙන්න එපා. මම ඔබගේ එක හදන්නම්. තාම මම ඒව හදන්න පන්ති ගෙනාවේ නෑ. මේ අද පළවෙනි දවසේ උගන්වනවා. අද ඔබ මේක දාන්න උත්සාහයක් ගන්න. බැරි නම් මම දානකොට මගේ එක බලාගෙන ඔබ ලියා ගන්න. මම පැහැදිලි කරන දේ අහගන්න. හැබැයි මේන් ටිකක් හුරු වුණාට පස්සේ මම ඔබට තනියෙන් මේක කරන්න හුරු කරවනවා. අන්න එතකොට ඔබ තනියෙන් කරන්න ඕන. දැන් නමුත් අද පුළුවන් නම් අද තනියෙන් කරන්න. හැබැයි කියා දුන්නාට පස්සේ ඔබ තනියෙන් කරන්න වෙනවා. එතෙන්දී ඔබ අඩුපාඩුවක් මම හදන්න. මේක අවශ්‍යයි පොඩි නෝට් එකක් දාන්න. අවශ්‍ය නෝට් එක ඕනේ නැහැ කියලා හිතනවා නම් මේක උත්තර ටික විතරක් මාක් කරගන්න පොඩින් බලලා උඩින් තියෙනවා මරහන් ඇතුලේ ඒකෙන් මාක් කරගන්න තමයි තියෙන ආන්සර්ස් ටික. හොඳයි ඉක්මනට කරන්න වැඩි වෙලා ගන්න. ඉක්මනින්ම ගන්න. ඉක්මනින්ම දාන්න ආන්සර්ස් ටික උත්තර ටික දැම්මත් ඇති.
මොකද තත්ත්වය? වැඩි අමාරුද? සංකීර්ණයිද? වැඩි අමාරුද? බලන්න ඔබ උත්තර කිහිප දෙනෙක් මට එවලක් තියෙනවා. හරි? I might eat මම මගේ දත් 3 times yesterday. 3 පාරක් ඊයේ. සාමාන්‍ය මෙතන කියන්නේ එහෙමනම් මම මගේ දත් ඊයේ 3 පාරක් මැද්ද කියන අදහස් වෙන්න එපා. නමුත් මේ කොහෙවත් brush කියන ක්‍රියාපදේ නෑනේ verb එක නෑ. එහෙනම් මට ගන්න වෙනවා පිරිසුදු කරා කියන clean කියන ක්‍රියාපදේ. එහෙනම් මෙතන උත්තරේ එනවා clean කියන. clean. It was hot උණුසුම් නේද? ඔව් මට උත්තර ගොඩාක් දෙනා එවනවා. එවන උත්තර ටික මම මතු පිටින් උඩින් බැලුවා. ඒ වෙන උත්තර නිවැරදි ගොඩක් හොඳයි. අපේ ලියාපදිංචි අයත් ඉන්නවා, අලුත්ම අයත් ඉන්නවා. ඔබගේ උත්තර නිවැරදි. very good. මම එකින් එක කිව්වේ නැහැ එවන අය කවුද කියන එක. නමුත් ඔබගේ උත්තර හරි. It was hot in the room. කාමරේ රස්නේ. So I the window. දැන් කාමරේ රස්නේ නම් මම මොකද කරන්නේ window එක විවෘත කළා වෙන්න ඕන. Open the window. Open the window. උත්තර ගන්න චුට්ටක් මාර්ක් කරගන්නවා පහසු වෙන්නේ. The class පන්තිය at 7 and at 8:30 o'clock. ඒ කියන්නේ පන්තිය 4ට පටන් ගත්තා 8:30ට අවසන් කළා කියන නේද? පටන් ගත්ත කියන්නේ කොහොමද? started. අවසන් කළා කියන්නේ finish. When I was a child, මගේ පුංචි කාලේ I to be a doctor. මට අවශ්‍ය වුණා වෛද්‍යවරයෙක් වෙන්න. අවශ්‍ය වුණා wanted. I wanted to be a doctor. It last Sunday afternoon. ගියේ ඉරිදා මධ්‍යහනේ afternoon. එහෙනම් ඒක සිද්ධ වුණේ ගියේ ඉරිදා මධ්‍යහනේ. happened. ඊළඟට බලන්න. It is a nice day. ඒක ලස්සන දවසක්. But yesterday it all day. ඒක නම් හරි ලස්සන දවසක්, හරි හොඳ දවසක්. හැබැයි ඊයේ නම් මුළු දවසම වැස්සා. Rain. all day. ඊයේ මුළු දවසම වැස්සා. our holiday last year. අපි අපේ නිවාඩුව ගිය අවුරුද්දේ we at a very nice place. අපි බොහොම ලස්සන තැනක. එහෙනම් අනිවාර්යෙන් කියනවා ඇත්තේ අපි enjoy කළා අපේ නිවාඩුව ගිය අවුරුද්ද. ඊළඟට කියනවා අපි nice place එක ලස්සන ස්ථානයක නතර වුණා කියන අදහස. එහෙනම් මට උත්තරේ ගන්න වෙනවා we enjoyed our holiday last year. We stayed at a very nice place. ඔන්න උත්තරේ. ඔබගේ තියෙන අඩුපාඩු ටික බලන්න. අඩුපාඩු තියෙනවා නම් ඒ ටික දැන් කතා කරමු. ඔන්න ආන්සර්ස් ටික තියෙනවා. මට උත්තරේ වුණායි හරි නේද? නොදන්නා ඉන්නවා නම් මේ ක්‍රියාපදවල තේරුම් ටික දෙන්න සමහරක් කෙනෙක් නොදන්න කෙනෙක් ඉන්න පුළුවන් නේද? වාදීදාරී වෙන්න බලාපොරොත්තු නැ වුණත් අපි දැනුමෙන් ඉංග්‍රීසි දැනුමෙන් දුර්වල අය ඉන්න පුළුවන්. ඒ නිසා මම දෙන්නකෝ. ප්ලේන් කියන්නේ මෙහෙමයි. මෙතන ed එක නොදා මම තේරුම දෙන්නම්. ඒතර වර්තමානයි. ඔබ ed එක දැම්මම මේක අතීත වෙනවා. දැන් උදාහරණයක් යනවා කියන එක ගියා වෙන්නේ. එනවා කියන එක ආව වෙන්නේ. කනවා කියන එක කෑව වෙන්නේ. ඒ වගේ අතීත වෙනවා. හරි? ප්ලේන් කියන්නේ පිරිසුදු කරනවා. ඒතර අතීත වෙනවා ed ආවම පිරිසුදු කළා කියලා. හරි? ඒක අවශ්‍ය නැහැ පිරිසුදු කරනවා කියන ක්‍රියාවයි. ප්ලේන් කියන්නේ පිරිසුදු කරනවා. අවශ්‍යයි විතරයි හැමෝම ලියන්න එපා. enjoy කියන්නේ සතුටු වෙනවා. ඒකට ed ආවම සතුටු වුණා කියන අදහස. enjoy සතුටු වෙනවා. finish කියන්නේ අවසන් කරනවා.
happen කියන්නේ සිදු වෙනවා. සිදු වෙනවා. happen සිදු වෙනවා. open විවෘත කරනවා. විවෘත කරනවා. rain වහිනවා. වහිනවා. start ආරම්භ කරනවා. ආරම්භ කරනවා. stay නතර වෙනවා. නතර වෙනවා. want අවශ්‍යයි. want අවශ්‍යයි. බලන්න මේ වාක්‍යවල meaning I cleaned my teeth 3 times yesterday. මම මගේ දත් මැද්දා ඊයේ 3 පාරක්. It was hot in the room. කාමරේ රස්නේ. So I opened the window. ඒ නිසා මම කවුළුව විවෘත කළා. The class started at 7 and finished at 8:30 o'clock. පන්තිය පටන් ගත්තා 7ට අවසන් කළා 8:30ට. When I was a child, I wanted to be a doctor. මගේ පුංචි කාලේ මට අවශ්‍ය වුණා වෛද්‍යවරයෙක් වෙන්න. It happened last Sunday afternoon. ඒක සිද්ධ වුණේ ඊයේ ඉරිදා මධ්‍යහ්නයේ දිවා කාලයේ. It is a nice day, but yesterday it rained all day. ඒක ලස්සන දවසක්. හැබැයි ඊයේ නම් මුළු දවසේම වැස්ස. We enjoyed our holiday last year. We stayed at a very nice place. අපි අපේ නිවාඩුව ගත කළා ගිය අවුරුද්දේ. අපි ලස්සන ස්ථානයක නතර වුණා. අපි අපේ නිවාඩුව සතුටු වුණා ගිය අවුරුද්දේ අපි ලස්සන ස්ථානයක නතර වුණා. දැන් පැහැදිලිද ඔබට? ගැටළු මොනවා හරි දක්වා තියෙනවා නම් අහන්න බලන්න කාට හරි. මේ දක්වා මේ දැන් මේ හිස්තැන් පිරීම සම්බන්ධයෙන් මොනවා හරි ගැටළු තියෙනවා නම් අහන්න බලන්න. අහන්න බලන්න. දැන් එතකොට මේක තමයි අපි පන්තියේ පවත්වාගෙන යන ක්‍රමවේදය. ඔබට ඉතාමත් පැහැදිලි අපි දෙන්න පුළුවන් උපරිම පහසුකම් අපේ ක්ලාස් එක තුල දීලා තියෙනවා. වෙනත් ඉංග්‍රීසි පන්තියක නැති තරම් පහසුකම් අපි දීලා තියෙනවා ඔන්ලයින් එක තුල. ඔබට උපරිම ආකාරයෙන් මේක සජීවී කරන්න. විතර රස්සා කරන කාර්යබහුලයි මේකත් එක්ක සම්බන්ධ වෙන නිසා පහසු ටයිම් එකක් දීලා තියෙනවා. හැම දේශනයකම රෙකෝඩින් එකක් දෙනවා. මේ රෙකෝඩින් එක දින 15ක 20ක විතර කාලයක්. උපරිම 15ක් කියලා හිතන්නකෝ. 15ක කාලයක් ඔබට මේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒ සීළු පහසුකම් ටික තියෙනවා. බොහොම සරල විදියට අපි උගන්වගෙන යනවා. දැන් විවිධ විශ්වවිද්‍යාලවල මෙතන ඉන්නවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසිනේ ලැන්ග්වේජ් එකක් නේ. මම ගිය සතියේක පැහැදිලි කරා හොඳටම. ඒතර මේකේ තුල සිලබස් එක ගොඩාක් දුරට සමානයි. හැම යුනිවර්සිටි එකේම මේක ඔබ ඉගෙන ගන්න ඕන. ඒතර මේකෙන් තමයි ලියන කියන ප්‍රශ්න ටික හැදෙන්නේ. ඒතර ඒකේ මූලාරම්භයේ තියෙන ග්‍රැමර්. ඒතර ග්‍රැමර් කොටස් ටික මේ විදිහට ඒකාබද්ධ කළා මම විශ්වවිද්‍යාල කිහිපයක් එකපාර කළාට ඉන් පස්සේ පේපර්ස් කරද්දී ඔබ මේ ගැලපෙන ගෲප් වලට අපි වෙන් කිරීම කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ වෙද්දී ලංකාවේ වැඩිම ප්‍රමාණයක් බාහිර උපාධි ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකට මම වගකීමෙන් කියනවා වැඩිම ප්‍රමාණයක් සම්බන්ධ වෙන්නේ මගේ මේ පන්ති වලට. අද වෙද්දී ළමයි 1000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා අපේ GQ classes එක. ඒතර GQ විතරක් 1000කට අධික ඉන්නවා. ඉතින් අපි අනිත් classes එද්දී 4000 ප්‍රමාණයක් අපේ මේ වෙද්දී ඔන්ලයින් මාධ්‍යයෙන් සම්බන්ධ වෙනවා. ඉතින් මම පළාත් 3ක දිස්ත්‍රික්ක 5ක පන්ති කළා. ඉතින් අතර දැන් මේ ඔන්ලයින් ක්‍රමවේදයත් එක්ක අපි දුර බැහැර හැම කෙනාම මේකත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟ වාසිය තමයි මේ සිලබස් එක හදාගෙන අපිට මේ කෙනෙක් දැන් ප්‍රශ්නෙත් යොමු කරා ඔබට ඩිප්ලෝමාවක් ලැබෙනවා. අපි රාජ්‍ය භාෂා එකත් එක්ක ලින්ක් කරලා රාජ්‍ය භාෂා එකේ සහතික නිකුත් කරනවා ඩිප්ලෝමා පාඨමාලා පවත්වලා ඒ ඩිප්ලෝමා පාඨමාලා සහතිකය මේකේ ඉන්න හැම දිනාටම අපි ලබා දෙනවා. ඒ කියන්නේ මේ GAQ සිලබස් එක ඔබගේ විශ්වවිද්‍යාල සිලබස් එක සහ ඩිප්ලෝමා සිලබස් එක equal. ගොඩාක් දුරට මේ දෙක සමානයි. ඒ නිසා අපි කතිකා කරගත්තා මේ සිලබස් එක හදාරන අයට ඩිප්ලෝමා සහතිකය නිකුත් කරන්න.
හැබැයි ඔබ ඩිප්ලෝමා විභාගෙ ලියන්න ඕන. දැන් මේ දැනුමෙන් විභාගෙ ලියන්න ඕන. විභාගෙ ෆේල් වෙන්නේ නැහැ. හැමදෙනාම විභාගෙ පාස් වෙනවා. ඒ විභාගය තුල ඔබ ලබා ගන්න ලකුණු පරාසයත් එක්ක ඔබට සහතිකයට දෙන ක්‍රෙඩිට් එක අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔබට නොමිලේම රුපියල් 18000ක විතර වියදමක් යන ඔබට මේක හදාගන්න නම් රුපියල් 18000ක විතර වියදමක්. දැන් ඔන්ලයින් එකත් එක්ක තරමක ගාස්තු අඩු වීමක් වෙනවා. රුපියල් 14000ක විතර කරගන්න පුළුවන්. නැත්නම් ඔබ සාමාන්‍යයෙන් හදාරන 14000ක විතර වියදමක් යනවා. ඒතර අමතර මහන්සියක් අවශ්‍යයි, අමතර කාලයක් අවශ්‍යයි ඉගෙන ගන්න. එතකොට නමුත් මේ පන්තිය තුල ඔබට මේ රාජ්‍ය ඩිප්ලෝමාව අපි නිකුත් කිරීමක් කරනවා. මේක ලබා ගන්න නම් සාමාන්‍යයෙන් අපි BMSH උත්සවයක් තියෙන තමයි දෙන්නේ. ඉතින් පුළුවන් හැමෝම ලංකාවේ කොයි පළාතක ගියත් උත්සවයට එන්න තමන්ගේ දෙමව්පියෝ එක්ක ඇවිල්ලා ඒ නීති අනුකූලව වැදගත් විදියට ඒ ඡායාරූප සහිතව ඒ සාහිත්‍ය පත්‍ර ලබා ගන්න. ඔබේ ෆැමිලි ඡායාරූප, කණ්ඩායම් ඡායාරූප ගන්න. ඒ සියලු පසුබිම අපි ඉදින සම්පාදනය කරනවා BMSH තුල. නමුත් සාධාරණ හේතුවක් මත එන්න බැරි අයට අපි තැපැල් මාර්ගයෙන් ලබා දෙනවා. හැබැයි තැපැල් මාර්ගයෙන් දෙන්නේ උත්සවයෙන් පස්සේ. උත්සවයෙන් පස්සේ තමයි තැපැල් මාර්ගයෙන් ලබා දීමක් කරන්නේ. රාජ්‍යයේ පිළිගත් රාජ්‍ය සහතිකයක්, පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ දෙවර්ෂයෙන්ම පිළිගන්න සහතිකයක් අපි නිකුත් කරනවා. විභාගයට පමණ ඔබ මුහුණ දෙන්න අවශ්‍ය වෙන. ඒතර ඒ chance එක ඔබට තියෙනවා. අනිත් දේ තමයි අපි වෙනමම ස්පෝකන් ඉංග්‍රීසි කතා කිරීම පමණක් උගන්වන වෙනම පන්ති තියෙනවා. ප්‍රායෝගික පන්ති, ප්‍රායෝගික පුහුණුව හදන පන්ති තියෙනවා. මේ පන්ති වලදී ඔබ මේ පන්තිය තුල ඒ කියන්නේ GQ ක්ලාස් එකක ඔබ ඉන්නවා නම් ඔබට අය කරන්න 150ක ගාස්තුවක් විතරයි. සම්පූර්ණ ස්පෝකන් එකෙන් 150ක ගාස්තු ඉවත් කිරීමක් කළා 150යි ඔබ ගෙවන්න ඕන. ඔබ මේ පන්තියේ ලියාපදිංචි සමාජිකයෙක් බවට පත් වුණා නම්. ඉතින් ලියාපදිංචි වුණාට පස්සේ අපි වෙනම ලියාපදිංචි අංකයක් ඔබට ලබා දෙනවා. ඒ ඔස්සේ තමයි ඔබ අපි සම්බන්ධ වෙන්නේ. ඔබට අවශ්‍ය ප්‍රශ්න යොමු කරන්නේ ඒ ඔස්සේ. විතර දැන් ලියාපදිංචි විවෘතයි. මම හිතන්නේ මේ රාත්‍රියේ 10 පන්තියේ දැන් සැලකිතු ප්‍රමාණය ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට ලියාපදිංචි වෙන බලාපොරොත්තු නැහැ ලබන සෙනසුරාදා ලියාපදිංචි කරගන්න. හැබැයි ලියාපදිංචි වුණාට පස්සේ මුදල් ගෙව රිසිට් එක එවද්දී ඒක ඔබ මට මේ ආයතනයට යවන්න මම ආයතනය හරහා ඔබ සම්බන්ධ වෙන්නේ. පැහැදිලිව යවන්න පන්තිය මොකක්ද කියන එක. JQ නම් JQ එකේ සැටර්ඩේ 10 රෑ 10 නේද? සැටර්ඩේ රෑ 10 කියන පන්තිය කියන එක පැහැදිලිව යවන්න. ඊට පස්සේ ඔබට අංකයක් දෙන්නේ. ආයතනය ඔබ හඳුනගන්න ඊට පස්සේ මෙන්න මේ අංකයෙන් හඳුනගන්න මේ ඉන්නේ මේ පන්තිය කෙනෙක් කියන එක. ඒතර මේ අංකයෙන් හඳුනගන්න නම් මුලින්ම ඔබ මේ අදාළ ලියාපදිංචියක් නිවැරදිව ලබා ගන්න ඕනේ. ඒ නිසා ඔබ නිකම්ම රිසිට් එක යවන්න එපා. ඒ රිසිට් එක තුල අනිවාර්යයෙන්ම යවන්න මෙන්න මේ පන්තියේ JQ එකේ රාත්‍රියේ 10 සැටර්ඩේ මෙන්න මේ පන්තියේ ලියාපදිංචි වෙන්න කියලා ඒ පැහැදිලි ඒ පණිවිඩය ඔබේ රිසිට් පදත් එක්ක යොමු කරන්න. ඔබට ඔන්ලයින් ගෙවීම් කටයුතු කරන්නත් පුළුවන්. බැංකු හරහා ගෙවීම් කටයුතු කරන්නත් පුළුවන්. CDM යන්ත්‍ර හරහා ගෙවීම් කටයුතු කරන්නත් පුළුවන්. අපි මාසිකව 1000ක ගාස්තුවක් ඔබගෙන් අය කිරීමක් කරනවා. දේශන 4ක් මාසිකව පවත්වනවා. මේ කාල සීමාව තුළ ඔබට තියරි ටික, ඔබගේ සිලබස් එක, අමතර ක්‍රියාකාරකම් ටික, දෙවීම සම්බන්ධ ක්‍රියාකාරකම් ටික සහ පාස් පේපර්ස් ටික අපි ආවරණය කරනවා. විභාගයට පෙර ඔබගේ දේශන ආවරණය කිරීමක් කරනවා. ඊට අමතර chance එකක් විදිහට ඔබට ඩිප්ලෝමා සහතිකය පිරිනැමීමක් කරනවා. ඔබ ස්පෝකන් එකකට සම්බන්ධ වෙනවා නම් ඔබට පාඨමාලා ගාස්තුවේ 50ක මුදල් අඩු කිරීමකුත් ගෙවීම් අඩු කිරීමකුත් ඔබට ලබා දෙනවා. එවැනි පහසුකම් ටිකක් ඔබට ලබා දෙනවා. ඔබට දුරකථන අංකයක් අපි Zoom එකට ලබා දුන්න කවුරු හරි ඉන්නවා නම් ඔය දැන් අපි ලින්ක් එකක් එව්වනේ. ඒ ලින්ක් එකෙන් අපේ ඉදිරි දේශන සඳහා ඒ කණ්ඩායමට ඇඩ් වෙන්න කියලා එව්වා. කවුරු හරි හිටියනම් එහෙම ඇඩ් වෙන්න බැරි කෙනෙක් ඔන්න ඒ නම්බර් එකත් අපි Zoom එක මම දැක්ක දැන් ආයතනෙ මෙවනවා. එහෙම නැත්නම් මම රිපෝට් එකකට දෙන්නම්. මේකෙන් අපි ආයතන දුරකථන අංකය 511යි 1935 මේකට කෝල් එකක් දීලා හරි WhatsApp message එකක් අරන් හරි මේක මේ ඉක්මන් ඔබ කෝල් එකක්ම දෙන්න පුළුවන් නම් 511යි 1935 කතා කරලා ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න මේකට ඇත්තටම කතා කරන්න ඕනේ නැහැ. ඔබ ගෲප් එකේ ඉන්නවා නම් ඔබ විස්තර දෙනවා. ඒ විස්තර අනුව ලියාපදිංචිය සිදු කරගන්න ඔබට පුළුවන්. ඒ ගෙවීම් කළ රිසිට් පත් වල ඔබට අංක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකය 65 32 710. මේ අංකය ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. පාඩම් සම්බන්ධ දෙයක් හෝ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් මගේ අංකයට කතා කරන්න. ඒ ඇරෙන්න පාඨමාලා සහ ආයතනික දේවල් සම්බන්ධව නම් ඔබ මේ මම මුලින් සඳහන් කර අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp පරිවිඩයක් ලබා දෙන්න. වඩාත්ම පහසුවෙන් මම හිතන්නේ ඔබ දෙපාර්ශ්වයටම ඉක්මන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඔබ කෝල් එකක්ම ලබා දෙනවා නම් විශේෂයෙන් මට ගන්නව නම් දවල් කාලේ ගන්න එක මට වඩාත්ම පහසුයි. යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් පමණක් මගේ නම්බරේ භාවිත කරන්න. එසේත් නැත්නම් ආයතනයේ නම්බරේ සම්බන්ධ වෙන්න.
මේ ටික තමයි අද දවස තුල එහෙමනම් මම මෙතනින් එහාට යන්න බලාපොරොත්තු වෙන්නේ හැම සෙනසුරාදාම 10 සිට 11 දක්වා මේ දේශනේ යනවා. ඉතාමත් සරලව ඔබගේ දැනුම මම සන්නද්ධ කරනවා GQ විභාගය සඳහා. ඒ නිසා බය නැතුව සම්බන්ධ වෙන්න ස්ථිර ගමනක් ඔබට යන්න පුළුවන් වේවි. මූලික දැනුම ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන පේපර් කියවන්න බැරි, පේපර් එක තේරුම් ගන්න බැරි අය අනන්තවත් මෙතන ඉන්න මම ඒක දන්නවා. ඒ ගැන කිසිම බියක් තියාගන්න එපා. ඔබ 100% මේ විභාගයෙන් එකකට යන්න. ඒ ප්‍රශ්න එක පැත්තකින් තිබ්බත් ඒකකට යන්න නම් මම ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණය කිරීම කරනවා. 2019 ඔබ තාම විභාග ලියලා නැහැ. 20 ඔබ තාම විභාග ලියලා නැහැ. ඒ නිසා අපිට කාලය තියෙනවා. මේ කාල සීමාව තුළ ඔබ ලස්සනට අපි සෝදානම් වෙමු අපගේ GQ කම්පාසරි ඉංග්‍රීසි අනිවාර්ය ඉංග්‍රීසි විෂය ඒකකය සඳහා. එතන මේක පේනුනොත් ඔබ උපාධිය ගන්නත් බෑ. ඔබ අනිවාර්යයෙන් මේක සමත්වල යුතු අනිවාර්ය විෂය කාණ්ඩයක්. එhmenan මූලික වශයෙන් දැනුවත් කිරීම සහ ඉගැන්වීම අද දවස් තුළ මේ පමණයි. මෙතනින් අපි අවසන් කරනවා. good night ඔබ සියලු දෙනාටම. නැවත ලබන සෙනසුරාදා රාත්‍රී 10ට අපි හම්බ වෙමු. දැන් ඔබට මොන හරි ප්‍රශ්නයක්, දැන් ඔබට යම් කිසි විමසීමක් කරන්න තියෙනවා නම් මට මැසේජ් එකක් මේ පැත්තට ලබා දෙන්න. good night. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් කරන්න.